හැම දිනකටම තෙරුවන් සරණයි. අදත් 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවන වසර සඳහා වන දේශන මාලාවෙන් අදට නියමිත දේශනය Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරන්නටයි අපි පළමුවෙන් තෙරුවන් නමස්කාරය කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්නරන්සියෝ නීලපීතා රත්සේතා මංජිට්ඨා ච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංඝනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි, අද දවසෙත් අපිට තියෙන්නේ සුත්තන්ත මාතිකා සාකච්ඡා කරමින් ආපු පාඩම් මාලාව ඉදිරියට ගෙන යන්නටයි. අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ මාතිකා කාණ්ඩයේ අපි මෙතෙක් අභිධම්ම මාතිකා කතා කරලා අවසానයි. දැන් සුත්තන්ත මාතිකා යටතේදී අපි පසුගිය සතියේ පාඩම ආරම්භ කළා. අද පසුගිය සතියේ අපිට සාකච්ඡා කරන්න ලැබුණේ එහි පළවෙනි දුකය ගැන විතරයි. අපි එහෙමනම් අද දෙවෙනි දුකයේ ඉඳලා සාකච්ඡා කරමු. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා විජ්ජාභාගිනෝ ධම්මා සහ විජ්ජාභාගිනෝ ධම්මා කියන්නේ මොනවද කියලා. අද එහෙමනම් අපි විජ්ජූපමා ධම්මා වජිරූපමා ධම්මා ආදී කොට තියෙන දෙවෙනි දුකයේ සිට ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි. පළමුවෙන්ම අපි භාවනා පොත අංක 2 මේ පද සඳහා දීලා තියෙන සරල අර්ථයන් මොනවද කියලා විමසලා බලමු. නාවිනි අරිදම නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම භාවනා කියන පොත් අංක 2 පිටු 188 විජ්ජූපමා ධම්මා කියන එක විස්තර කරනවා. විදුලිය උපමා කොට ඇති ධර්මයෝ කියන අර්ථයෙන් තමයි විජ්ජූපමා ධම්මා කියලා කියන්නේ. විදුලියකට බඳු උපමා ඇත්තා වූ විජ්ජූපම නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ තියෙනවා කියන එක තමයි එතනදී සාකච්ඡා වෙන්නේ. මේ උපමාව මොකද්ද? විදුලිය. දැන් විදුලියක් කොටනවා කියලා අපි කියන්නේ. ඒක හරිය ක්ෂණිකයි. හැබැයි ඒ ක්ෂණීය වුණාට මුළු පරිසරයම එකකින් ආලෝකමත් වෙනවා. ඒ අනුව අපිට ඉදිරිය පේනවා. හරි? ඒ අනුව එම අර්ථය තමයි මෙතෙන්ට අරගෙන තියෙන්නේ. විදුලියකට බඳු උපමා ඇත්තා වූ කියන අර්ථයෙන් තමයි විජ්ජූපම කියලා කියන්නේ. දෙවෙනි පදේ හැටියට අරන් තියෙන්නේ වජිරූපමා ධම්මා වජ්‍රය උපමා කොට ඇති ධර්මයෝ. වජ්‍රය හේවත් හෙන පහරකට සමාන උපමා ඇත්තා වූ වජිරූපම නම් වූ. එතකොට වජ්‍රය කියලා කියනවා හෙන පහරට. අකුණක් ගහනවා කියලා අපි කියන්නේ. අකුණක් ගහපුවම මොකද වෙන්නේ? ඒ වදින යම් ගහක් කොලක් වෙලක් තිබුණා නම් ඒ සියල්ල පිච්චිලා යනවා. ඒ වගේ අරිහත් මාර්ග සිතෙන් ප්‍රහීන නොවන කිසිදු අකුසලයක් නැත. ඒ නිසා එය වජ්‍රයකට සමානයි කියලා කිව්ව සියලුම අකුසල් තව කිසිවක් ඉතුරු නොවි ප්‍රහාණය වෙන අර්ථයෙන් ඒ අර්ථය ගන්නවන්නට තමයි හෙනයකට උපමා කියලා තියෙන්නේ. මේ වජිර කියන වචනය හෙනයට වගේම දියමන්තිය කියන අර්ථයක් ගෙන දෙනවා. ඒක එහෙම දියමන්තිය කියලා ගත්තොත් එතනදී යොදන්න වෙන්නේ දියමන්තිය කියන්නේ තදම පාෂාණය. දියමන්තියක් තමයි අපි අරගන්නේ වීදුරු කපන්න ආදී දේවල් වලට අරගන්නේ දියමන්තියේ කොටසක්. එහෙමනම් ඒ දියමන්තියෙන් නොකැපෙන පාෂාණයක් නැහැ කියන එකනේ කියන්නේ. ඒ වගේ තමයි දියමන්තියෙන් නොකැපෙන පාෂාණයක් නැහැ. අනිත් සියලුම පාෂාණ දියමන්තිය හමුවේදී කැපිලා යන්නට ඕනේ. ඒ වගේම එන පහරින් විනාශ නොවන දෙයක් නැහැ. එහෙමනම් ඒ
ඔය කියන අර්ථ දෙක අරගෙන මෙය රහත් මාර්ග සිතට ගලපලයි මේ කතා කරන්නේ. එහෙමනම් රහත් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාවෙන් නොනසන ක්ලේශයක් නැත කියන අර්ථයෙන් තමයි මේ වජිර උපමා මෙතෙන්ට අරගෙන තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් එහෙමනම් අපි බලමු මේවට අදාළ වෙන ධර්මතා කොහොමද කියලා. මේ සඳහා ධම්මසංගණී අට කතාවේ මේකට ලස්සන උපමාවක් දෙනවා. එතනදී කියනවා ඇස් ඇති පුරුෂයෙක් මහා ඝන රාත්‍රියක ඔන්න දැන් හදිසියකට ගමනක් යන්න පිටත් වෙනවා කියන්නකෝ. ගමනක් යනවා. හරිද? මේ විදුලිය උපමාව විස්තර කරන්නට ධම්මසංගණී අට කතාවේ කියන අත්තසාලිනී අට කතාවේ එන උපමාවක් තමයි මේ විස්තර කරන්නේ. ඇස් තියෙන පුරුෂයෙක් මහා ඝන රාත්‍රියක මාර්ගයට පිළිපන්නනවා මේ පාරට බහිනවා ගමනක් යන්න. ඉතින් මෙයාට ඇස් තිබුණට මහා ඝනාන්ධකාර රාත්‍රියක එළියට බැස්ස නිසා මෙයාට පාර පේන්නේ නැහැ. මෙහෙම ඉන්න වෙලාවේදී ඔන්න එකපාරටම අකුණක් විදුලියක් කොටනවා. ඒ විදුලිය මගින් අඳුර පහ කරනවා. එතකොට මාර්ගය ප්‍රකට වෙනවා. හරිද? ඒ අනුව ඔහුට යම් දුරක් හෝ ගමන යා ගන්නට පුළුවන්. අර රාත්‍රියේ තිබිච්ච ඝන මේඝාන්ධකාරය දුරු වුණා. මේක උපමාවට නගලා දෙනවා මේ විදිහට. ඇස්සති පුරුෂයාගේ මගට බැසීම තමයි විදර්ශනාරම්භය. විදර්ශනාව ආරම්භ කිරීම එහා සමානයි. නමුත් මෝහාන්ධකාරය තියෙන නිසා ඔහුට මාර්ගය පේන්නේ, අඳුර තියෙන නිසා ඔහුට මාර්ගය පේන්නේ නැහැ වගේ තමයි මෝහාන්ධකාරය වැඩි නිසා ඔහුට විදර්ශනාව හරියට කරගෙන යන්නට බැහැ. නමුත් වීර්ය වඩාගෙන මේ විදර්ශනාව කරගෙන යන වෙලාවකදී අර විදුලියක් නික්ම අඳුර පහ කළා වගේ පරකන සෝවාන් මාර්ග සිත පහළ වෙලා ප්‍රඥාව දීප්තිමත්ව ඉදිරිපත් වෙනවා. අන්න මාර්ගයේ ප්‍රකට වුණා. එහෙමනම් අර ඝන රාත්‍රියේ මගට බැසීම තමයි විදර්ශනාරම්භය කියලා මේ හැටියට දැක්වුවේ. මාර්ගයෙන් නොපෙනෙන එක තමයි මෝහාන්ධකාරය හැටියට පෙන්වුවේ. විදුලියක් නික්මලා පාර පෙන්නලා දුන්නා වගේ තමයි, මාර්ගය ප්‍රකට කළා වගේ තමයි සෝවාන් මාර්ග ඥානෙ පහළ වීම. එහිදී නිර්වාණය කියන එක පළවෙනි වතාවට දර්ශනය කරලා යන මාර්ගයේ ස්ථිරභාවය පැහැදිලි කරගන්නවනේ. මේ තමයි උපමා උපමේය සංසන්දනය අරගන්නට වෙන්නේ. ඊළඟට මෙතනින් නවතින්නේ නැහැ. හිතම දෙවෙන වරද ගමන ආරම්භීය. නැවතත් ඉතින් අඳුර තියෙනවා, මාර්ගය පේන්නේ නැහැ. විදුලිය නික්ම දෙවෙනි වරත් අඳුර විනාශ කළා. එතකොට මාර්ගය ප්‍රකට වුණා. ඒ දෙවෙනි විදුලිය වාගේ තමයි සකදාගාමී මාර්ගය. දෙවන වර ගමන් ආරම්භීම නැවත විදර්ශනාරම්භය. නැවතද මාර්ගය පේන්නේ නැති බව, එතනදී පවතින මෝහාන්ධකාරය. නැවත විදුලියක් නික්මීම වනාහි දෙවෙනි වරට පාර පෙනීම, සකදාගාමී මාර්ග සිත පහළ වීම, ප්‍රඥාව පහළ වීම. මේ වගේ දෙවෙනි වරට දෝ ගමන පිටත් වෙනවා. එතකොටත් අඳුර පැතිරෙනවා, මාර්ගය පේන්නේ නැහැ. විදුලිය නික්මලා අඳුර විනාශ කරනවා. අන්න මාර්ගයකට උනා. මේ තුන්වෙනි අවස්ථාවේදී ඒ තමයි මාර්ගය ප්‍රකට වීම කියන්නේ අනාගාමී මාර්ගයටපත් වීම. අනාගාමී මාර්ගඥානෙ පහළ වීම. මේ තමයි තුන්වෙනි විදුලිය. එහෙමනම් මෙතනදී ඒ තැන පැවති මෝහාන්ධකාරය නැති කලේ ඒ තැන ඉදිරිපත් වූ විදුලිය. ඒ වගේ විදර්ශනාරම්භය කරගෙන විදර්ශනාව පටන් අරගෙන ඉදිරියට යන යෝගාවචරයට පළවෙනි වතාවට සෝවාන් මාර්ගඥානයත්, දෙවෙනි වතාවට සකදාගාමී මාර්ගඥානයත්, තුන්වෙනි වතාවට අනාගාමී මාර්ගඥානයත් විදුලිය ක්ෂණයෙන් ඇති වෙනවා කියන අර්ථයෙන්. මේ තමයි විදුලියේ උපමාව ධම්මසංගණී අට කතාව විස්තර කරලා දෙන ආකාරය. පැහැදිලිද? ඊළඟට අරිහත් මාර්ග ඥානය කියන එක මේ වගේ අමුතුවෙන් විදුලි කොටනවාම නෙමෙයි, එය නැවත කිසි විටක තම సంతානයේ අකුසල ඇති නොවනසේ ඊතුරු සියලුම අකුසල් සමුච්ඡේද ප්‍රහාණය වීම කියන කාරණය අර හෙන පහර වගේ දක්වලා තියෙනවා. එහෙම නැත්නම් දියමන්තිය වගේ දක්වලා තියෙනවා. හරිනේ. මේ විදිහට තමයි සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරිහත් මාර්ගය කියන
සතර මාර්ගයෝ මේ පද දෙකට දාලා විදුලිය උපමාව කොට සහ වජ්‍රය උපමාව කොට දක්වලා තියෙන්නේ. පැහැදිලිද ඒක? මේක තමයි නික්කේප කාණ්ඩය මේ විදිහට දක්වන්නේ. ඡේදාංක 1304 ධම්මසංගණී නික්කේප කාණ්ඩයේ පිටුව 478 පෙරලා ගන්නකො. පිටුව 478 ඡේදාංක 1304. එහිදී කියනවා කතමේ ධම්මා විජ්ජූපමා හෙට්ටිමේසු තීසු අරිය මග්ගේසු පඤ්ඤා ඉමේ ධම්මා විජ්ජූපමා. මොකක්ද ඒ කියන්නේ? හෙට්ටිම කිව්වේ යට තියෙන තීසු අරිය මග්ගේසු තුන් ආර්ය මාර්ගය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි එම සිත්වල යෙදෙන ප්‍රඥාව. එම මාර්ග සිත්වල යෙදෙන ප්‍රඥාව. මොහු විදුලිය උපමා කොට ඇති ධර්මයෝ. ඉමේ ධම්මා විජ්ජූපමා. ඒක පැහැදිලි. එතකොට විජ්ජූපමා ධම්මා කියන එකට අට කතා කාණ්ඩයේ එහෙම තිබුණා නම් ඔහු විසින් උදුරනවා ඇති අභිදේයාර්ථය වෙන්න ඕනේ යට මාර්ග තුනෙහි යෙදෙන ප්‍රඥාව. හරිනේ. මේ ප්‍රඥාවෙන් තමයි අර කියන විදුලිය වගේ මාර්ගය පෙන්වලා දෙන්නේ. වජිරූපමා කියන දෙවෙනි පදේ අරගත්තාම ඡේදාංක 1305 උපරිමේ අරහත් මග්ගේ පඤ්ඤා උඩ තියෙන අරහන්ත මාර්ග ප්‍රඥාව. ඒ කියන්නේ අරහත් මාර්ග සිතෙහි යෙදෙන ප්‍රඥාව තමයි වජිරූපමා කියලා අරන් තියෙන්නේ. කාරණය මොකද? එයින් ප්‍රහාණය නොවන අකුසලයක් නැති නිසා. මේ තමයි නික්කේප කාණ්ඩයේ අර්ථ දැක්වීම. එහෙමනම් මේ කියන අර්ථ දැක්වීම අපි අභිදේයාර්ථ සලකලා බැලුවොත් විජ්ජූපමා ධම්මා කිව්වහම සෝවාන් සකදාගාමි අනාගාමි යන මාර්ග සිත් තුනෙහි යෙදුනා වූ ප්‍රඥා චෛතසිකය. හරිද? ප්‍රඥා චෛතසිකයයි මෙහිදී අරගන්නේ ඒ මාර්ග සිත් තුනෙහි යට මාර්ග සිත් තුනෙහි. මාර්ග සිත් එහෙම නෙමෙයි මෙතනදී අභිදේයාර්ථ හැටියට ගන්න ප්‍රඥා චෛතසිකය. හැබැයි ඒක යෙදෙන්න ඕනේ සෝවාන් මාර්ග සිතේ සකදාගාමි මාර්ග සිතේ අනාගාමි මාර්ග සිතේ යෙදෙන අවස්ථාවේ තියෙන ප්‍රඥා චෛතසිකය තමයි අරගන්නේ. ඒ වගේම වජිරූපමා ධම්මා කියන දෙවෙනි පදයට එන්නේ අරිහත් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකය. ඒ අනුව මේ පද දෙකම අරන් තියෙන ප්‍රඥා චෛතසිකය තමයි. හැබැයි යෙදෙන තැන වෙනස්. මේක පැහැදිලිද? එහෙමනම් මේ පද දෙකටම අයත් උනේ ප්‍රඥාව. හැබැයි මේ කියන අවස්ථා හතරෙදි යට මාර්ග තුනෙහිත් අරිහත් මාර්ගයේහිත් යෙදෙන ප්‍රඥාව තමයි ගත්තේ. එහෙමනම් මේකේ අරන් තියෙන ප්‍රඥා චෛතසිකයේ විතරයි. එහෙනම් මේක සප්පදේශ දුකයක්. ආදිලබ්ධ නාම සප්පදේශ දුකයක්. හරිනේ. එතකොට මේකේ පළවෙනි පදේ විජ්ජූපමා ධම්මා කියන එකේ සත්‍ය එක මොකක්ද? මාර්ග සත්‍ය. හරි. එතකොට මේකේ දුක්ඛ සත්‍ය යෙදෙන්නේ නැද්ද? සත්‍යයි. මොකද අදහස? යෙදෙන්නේ නැහැ. එච්චරයි යෙදෙන්නේ. හරි. කොහොම පැහැදිලි? හරි. හොඳයි. එහෙමනම් දුක ඔව්. ඵලසිටවල ප්‍රඥා චෛතසිකය ගෑන්නේ නැද්ද ඒකට? ඒ වගේන් කෙලස් කැපෙනවද? කෙලස් කැපීමක් ඒව මේ ඵලසිට වලදී සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අරගෙන නැහැ. එහෙමනම් දුක මුක්ත ධර්ම හැටියට සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ගණනනවා. කාට හරි කියන්න පුළුවන්ද ඇයි චෛතසික 52ම ගත්තේ කියලා? අනිත් අවස්ථාවලදී ඒක ඔව්. අපි මේ පදේ අභිදේයාර්ථ හැටියට ගත්තේ මාර්ග සිත් සතරෙහි යෙදෙන අවස්ථාවේ ප්‍රඥාව විතරයි. එහෙමනම් අනිත් අවස්ථාවේ ප්‍රඥාව දුක මුක්තයි. ඒ නිසා තමයි චෛතසික 52ම මෙතෙන්ට යොදන්නට පුළුවන් උනේ දුක මුක්ත ධර්ම හැටියට. මේක පැහැදිලිද? විජ්ජූපම දුකය පැහැදිලිද? දැන් මේකේ මේ විදුලිය උපමා කොටගෙන ආදී වශයෙන් සහ අර ධම්මසංගණී අට කතා වත්තසාලනිය ඉදිරිපත් කරපු උපමාව දිහා බලපුවාම
අපිට විපස්සනා වැඩිම වශයෙන් කරන්නට තියෙන්නේ නිවැරදිව විපස්සනාව ඉදිරියට වඩාගෙන යාම අප විසින් හේතු සම්පාදනය කරනකොට ඵලය ලැබේවි. ඒ මිසක් ඵලය ලැබීමේ බලාපොරොත්තුව ඵලය හදන්න යන්න එපා. හේතු ටික හදන්න හේතු විසින් ඵලය ලබා දේවි. පැහැදිලිනේ? මොකද ඒ මගට පිළිපන්න මිනිස්සයා විදුලියක් හිටෙව්වේ නෑනේ. එයා කලේ හැකි විදිහට ගම්මග ඉස්සරහට ගමන් කළා විතරයි. හරි. ඒ නිසා තම තමනුත් විපස්සනාව හරියට කරගෙන යන්න හේතු ටික හැදෙනකොට හේතුව විසින් ඵලය ලබා දේවි. අපි හිමනම් දෙවෙනි දුකේට ඊළඟ දුකේට ඊළඟ දුක එක තමයි බාල දුකය. ඒක නම බාල දුකය. එහෙමනම් වචන පද දෙක ඇවිල්ලා පළවෙනි පදයේ බාලා ධම්මා දෙවෙනි පදයේ පණ්ඩිතා ධම්මා. බාලා ධම්මා කියලා කිව්වේ බාලයන් කෙරෙහි පිහිටි ධර්මයෝ කියන අර්ථයෙන් බාලා ධම්මා කියලා කිව්වා. පණ්ඩිතා ධම්මා කියලා කිව්වා පණ්ඩිතයන් කෙරෙහි සිටී යන අර්ථයෙන් පණ්ඩිතා ධම්මා කියලා. එහෙමනම් අභිධර්ම භාවනා පොත් අංක 2 පිටු 189 විස්තර වෙන පරිදි බාලා ධම්මා කියලා කියන්නේ අඥාන බැවින්ද අඥානයන් කෙරෙහි පිහිටි බැවින්ද. ඒතර බලන්න එතන ණය ක්‍රම දෙකකින් ඉදිරිපත් කරනවා. එකක් තමයි බාලා ධම්මා කියන ඒවා අඥානමයි. ධර්ම හැටියට ඒවා අඥානයි. ඒවා උතුම් කියලා ගන්න බෑ. ඊළඟට එවැනි ධර්ම පිහිටන පුද්ගලයා අඥානයා කියලා අරගන්න නිසා අඥානයන් කෙරෙහි පිහිටි බැවින්ද මොකද පඬිතුයෝ ගාව අඥාන ධර්ම රැඳෙන්න දෙන්නේ නැහැ. එහෙමනම් බාලා ධම්මා කියලා මෙතන අරගත්තේ ධර්ම වශයෙන් එයා අඥානයි සහ අඥාන පුද්ගල වශයෙන් ගත්තොත් අඥානයන් කෙරෙහි පිහිටන බැවින්ද මේ කියන අර්ථ දෙකෙන් ඉදිරිපත් කරලා කිව්වා මෙන්න මේවා බාල ධර්ම කියලා. හරිද? එහෙමනම් ඉතින් අපිට හිතන්න පුළුවන් මොනවද බාල ධර්ම කියන්නේ කියලා. හරි? අපි අර ව්‍යවහාරිකවත් කියනවනේ මොනවද? ලෝකපාලක ධර්ම තියෙනවා කියලා. ලැජ්ජා බය කියලා දෙයක් තියෙනවා. ලැජ්ජා බය යම් තැනක නැති වුණාද අන්න මොඩේක් බවට පත් වෙන අවස්ථාව. හරි? එහෙමනම් අහිරිකය සහ අනුක්තප්පේ හැටියටනේ අපි ඒක අභිධර්මයේ හඳුන්වන්නේ. එහෙමනම් අහිරික අනුක්තප්පය මුල් කොටගෙන පවතින සියලුම ඒ කියන්නේ අහිරිකේ අනුක්තප්පය සමග සංප්‍රයුක්තව පවතින සියලුම ධර්ම බාල ධර්ම කියලා කතා කරන්න පුළුවන්. එහෙමනම් පඬිතුයෝ ගාව එවැනි ස්වභාවයක් නැත්තම් පැහැදිලිව මේ කතා කරලා තියෙන්නේ කොව් හිරියොතප්ප. ඉතින් හිරියොතප්ප කියලා කියන්නේ සෝබන සාධාරණ චෛතසික. එහෙමනම් ඒ කියන්නේ මේක කුසල පක්ෂයේ වෙන්න එපාය. පඬිතයන් ගාව තියෙන කුසල පක්ෂය. බාලයන් ගාව තියෙන අකුසල පක්ෂය. ওই දෙක වෙන් කරලා පෙන්වන්නට තමයි මේ දුකේ ඉදිරිපත් කරලා තියෙන්නේ. හරිනේ. එහෙමනම් අපි නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බැලුවා නම් එතනදී කියනවා කතමේ ධම්මා බාලා ඡේදංක 1306. අහිරිකංච අනුත්තප්පංච ඉමේ ධම්මා බාලා සබ්බේපි අකුසලා ධම්මා බාලා. පැහැදිලි දෙයක්. අහිරිකයේද අනුත්තප්පයේද යන මොහු බාල ධර්මයෝය හැම අකුසල්හු බාල ධර්මයෝය. එහිමයි ඒක අර්ථ දක්වලා දෙන්නේ නික්කේප කාණ්ඩයේ. මෙහිදී තව දීර්ඝ විස්තර ටිකක් අරගන්න පුළුවන් අංගුත්තර නිකායේ දුක නිපාතේ බාල වග්ගය බැලුවා නම් එහෙම එතන සූත්‍ර 10ක් විතර තියෙනවා. ඒවා එකිනෙකේ එක එක ආකාරයේ බාලයා විස්තර කරලා තියෙනවා. එහි ධර්මතා එක එක විදියට එක එක ණය ක්‍රමයෙන් ඉදිරිපත් කරමින් බාල ස්වභාවය විස්තර කරලා තියෙනවා. හරි ලස්සනයි කියවලා බලන්න විවේක තියෙන වෙලාවෙදී. අංගුත්තර නිකායේ බාල වග්ගය. පණ්ඩිතා ධම්මා කියන දෙවෙනි පදය කතා කරනකොට ඡේදාංක 1307 නික්කේප කාණ්ඩයෙන් පණ්ඩිතයන් කෙරෙහි පිහිටි ධර්මියෝ කියන එකනේ පණ්ඩිතා කියලා කිව්වේ. එහෙනම් හිරීච ඔත්තප්පංච ඉමේ ධම්මා පණ්ඩිතා සබ්බේපි කුසලා ධම්මා පණ්ඩිතා. සියලු කුසල් ධර්මියෝ පණ්ඩිතයන් කෙරෙහි පිහිට සිටී. එහෙමනම් ඒවා පණ්ඩිත ධර්ම කියලා අරගත්තා.
හිරියොත්ප්ප දෙක පවතින අවස්ථාව. අපි දන්නවා හිරියොත්ප්ප පවතින්නේ හැම වෙලාවෙම සෝබන සාධාරණ චෛතසික හැටියට. සෝබන සාධාරණ චෛතසික කීයක් විතර තියෙනවද? අපිට 19ක් තියෙනවා. හරි. ඒ 19න් එතකොට හිරියොත්ප්ප සමග සංප්‍රයුක්තව පවතින සියලු ධර්මත් මේ කියන විදිහට පඬිත ධර්ම හැටියට සලකලා තියෙනවා. දැන් බලන්න මේකේ ලෝකපාලක ධර්ම කියලා අපේ ව්‍යවහාරයේ නිකන් අපි ගණන් ගත්තේ නැතුවට එහි කොයිතරම් බලයක් තියෙනවද කියලා. හරි? අර මේ එක්ක අපායට නැත්නම් සුගතියට පත්වීමේ ස්වභාවය නේද? ඒ වගේම තමයි මොනවද මහා මංගල සූත්‍රයේත් ඒවා පැහැදිලිව විස්තර කරලා දුන්න පටන් ගන්න තැනදී. ඒ අනුව එහි තියෙන වැදගත්කම තේරුම් ගන්නට පුළුවන්. එහෙමනම් මේකට අපි අභිදෙය්‍යාර්ථ ඇහුලුවොත් අපිට මොනවද අහුලන්න පුළුවන් ඉන්නේ? මොනවද පළවෙනි පදයට එන අභිදෙය්‍යාර්ථ? මොනවා ඒ විද? අකුසල 12 හරි. දෙවෙනි පදයට කුසල සිත් 21යි චෛතසික 38යි. කොහොම හොඳයි. ඒක හැමෝටම පැහැදිලිද? බාලා ධම්මා කියලා කිව්වහම අකුසල සිත් 12යි චෛතසික 27යි තමයි අභිදෙය්‍යාර්ථ හැටියට උදුරන්න පුළුවන්. පණ්ඩිතා ධම්මා කිව්වහම කුසල සිත් සිව් භූමික කුසල් සිත් 21යි තත් සම්පයුක්ත චෛතසික 38යි. පැහැදිලි දෙයක? පැහැදිලි. හරි දැන් මට කියන්න පණ්ඩිතා ධම්මා කියලා අපි ගත්ත අභිදෙය්‍යාර්ථ කුසල සිත් 21යි චෛතසික 38යි එහි සත්‍ය දෙක මොනවද? දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි. වෙනත් උත්තර තියෙනවද? නැහැ. දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි මේ දෙවෙනි පදේ සත්‍ය ભેදය. හැමෝම එකඟයි දෙයකට? එහෙමනම් මොනවද දුක්ඛ සත්‍යෙට එන අභිදෙය්‍යාර්ථ? ලෞකික කුසල් සිත් 17යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 38යි. අනිත් සත්‍ය මොකද්ද? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. මාර්ග සත්‍යෙට එන්නේ මොනවද? තත්සම්ප්‍රයුක්ත සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග 8 එක්වරට සම්මා සංකප්ප වර්ජිත මාර්ගාංග 7 දෙන 4 වරද්ද බැගින් වූ ධර්මයෝ. අර ලෝකෝත්තර සිත් 4 වෙනුවෙන්. හරි. එතකොට දැන් අපි ලෞකික කුසල් සිත් 17 ගත්තා. මාර්ග සිත් 4හි මාර්ගාංග 8 අරගත්තා. එතකොට මාර්ග සිත් 4හි තියෙන ඉතුරු චෛතසික දුක්ඛ සත්‍යයට යන්නේ නැද්ද? සත්‍ය විනිරුක්ත. ඒවා කොහටද යන්නේ? විනිර්මුක්ත. ඒවා සත්‍ය විනිර්මුක්ත ධර්ම. සත්‍ය විනිර්මුක්ත ධර්ම කීයක් තියෙනවද එතන? 29. 29 කොහොමද ආවේ 29? 36න් 8ක් අඩු කළා. 36න් 8ක් අඩු කරන්න 28යි 28යි 29. සත්‍යගත කරනවා එතකොට හැමෝට මේක පැහැදිලිද? පැහැදිලි. හරි. ප්‍රශ්නයක් තියනවද? කවුරු හරි ප්‍රශ්නයක් අහනවා මට ඒක හරියට ඇහෙන්නේ නැහැ. ඔබ ඉදිරිපත් කරනවා නම් ප්‍රශ්නයක් ඒක තව සුළු වේලාවකින් ඉදිරිපත් කරන්න. ඔබගේ මම හිතනවා සම්බන්ධය ටිකක් දුර්වලයි වගේ ඇහෙන්නේ නැහැ. හොඳයි අපි එතකන් දැන් මෙතෙන්ට මේ අභිදෙය්‍යාර්ථ නම් අරගත්තේ ඊළඟට මේකේ දුක මුක්ත ධර්ම හැටියට එහෙනම් ඉතුරු ධර්මතා ටික එන්න ඕනේ. ඒ අනුව විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, චෛතසික 38යි, රූප 28යි නිර්වාණයයි දුක මුක්ත ධර්ම හැටියට එන්න ඕනේ. බාල දුකේ සඳහා. පැහැදිලි දෙයක. පොතේ විපාක සිත් 32යි කියලා දාලා තියෙන එක වැරදිනේ. මොකද? මේ භාවනා පොතේ තියෙන විපාක සිත් 32යි කියලා එක වැරදිනේ. විපාක සිත්
32යි කියලා බලමු. දැන් මොකක්ද අංකේ? ඡේදාංකය 189 වෙනි පිටුව 24 වෙනි ඡේදය. 189 පිටුව 24 වෙනි. පස්වෙනි ලයින් එක. ඡන්ද සතරකේ ආයතන දෙකකේ ආර්ය සත්‍ය දෙකේ ස්වરૂප අධිලබ්ධනාම විපාකසිත 32 ක්‍රියාසිත 20 තත්සම්පිත චෛතසික 38 රූප 28 ඇතුළත් නොවන බැවින් සප්පදේශ දුකේක. එතකොට ඒ කියන්නේ අනිත් විපාකසිත ටික කොහාටද ගත්තේ? පණ්ඩිතාදාම අභිධර්මයේ සෝපාන කුසල සිත් 21 තත්සම්පිත චෛතසික 830ද ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒක එතන අභිධර්ම හැටියට අරගෙන නැහැනේ. ඉතින් නැත්තම් විපාක 32 වෙන්න බෑ, ඒක 36 වෙන්න ඕන නේද? ඔව් සර්. හදාගන්න 36 කි. මොකද ඒක 32 වෙන්න නම් උඩට ඉතුරු හතර අරන් තියෙන්නට ඕනේ. අද්දේ බාල දුකේ නේද? බලමු බාල දුක. සමහර ප්‍රශ්නයක් අහන්න. ඔව්. සර් මේ පණ්ඩිතා ධර්මවලට ක්‍රියාසිතාවේ නැති කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. මට ටිකක් ඩිස්කනෙක්ට් වෙලා තිබුණා. ඔව් පණ්ඩිතා ධම්ම ඔහොමින්න දැන් දෙහුව පණ්ඩිතා ධම්ම වලදී අභිදේයාර්ථ හැටියට මේ විදිහට එන්න ඕන මොනවද වැඩි අභිදේයාර්ථ වලදී එතන 36 කියලා දාගන්න මේ පණ්ඩිතා ධම්මා වල දුක මුක්ත ධර්ම වලට 36යි කියලා. ඒක එහෙම හරියන්නට ඕනේ. එතන මුද්‍රණ දෝෂයක් ඇති. හරි. ඔබතුමීගේ ප්‍රශ්නේ ආවේ පණ්ඩිතා ධම්මා වල ඇයි කුසල් සිත් 21 විතරක් අරගත්තේ? නෑ සර් ක්‍රියාසිත නැත්තේයි කියන්නේ. ක්‍රියාසිත නැත්තේයි. ක්‍රියාසිත නැත්තේ යන්න හොඳ ප්‍රශ්නයක්. අනිත් අයට මොකද ඒ ගැන හිතෙන්නේ? ඇයි පණ්ඩිතා ධම්මා වලට ක්‍රියාසිත ටික ගත්තේ නැත්තේ? කරන්න ඕනේ. කුසල ක්‍රියාසිත යෙදෙන අය බාල ධර්ම වලින් ක්‍රියාසිත මොකද අදහස? ක්‍රියාසිත යෙදෙන්නේ රහත් උතුමන්ටනේ ඒගොල්ලන් බාල ධර්ම වලින් ඈත් වෙලා නිසා තොර නිසා වෙන්නේ. කොහොමද උත්සාහය? මොකද එහෙමනම් කෙනෙක් වෙන්න පුළුවන් ඇයි මෙතන විපාක ඵලසිත හතරක් ගත්තේ නැත්තේ කියලා. හරිද? පඬිතයා විසින් කළ යුත්තේ මේ බාල ධර්මය ප්‍රහීන කිරීම. බාල ධර්මය ප්‍රහීන කරන්නට පුළුවන් වෙන්නේ ඒ ස්වභාවය තමයි පඬිත ස්වභාවය වෙන්නේ. එතකොට ප්‍රහීන කරන්න නම් මොනවා කොයි විදිහටද ප්‍රහීන වෙන්නේ? තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් සහ සමුච්ඡේද වශයෙන්. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වුණාට පස්සේ එයා කෙලින්ම ඩිග්‍රී කරගත්තා හා සමානයි. හරි? එහෙමනම් ඒ නිසායි මෙතන සිව් භූමියේ කුසල් සිත් විතරක් පඬිත ධර්ම හැටියට සාකච්ඡා කළේ. පැහැදිලිද ඒක? පණ්ඩිත කියන තේරුමට රහතන් වහන්සේලා අයිති නෑ. මෙහෙමයි ඒකෙදි යෙදෙන තැන අනුව සලකන්න. මොකද එහෙම ණය ක්‍රමයක් ඉදිරිපත් කරන්න මට බෑ. ඒක පඬිත කියලා ඕන තරම් දීලා තියෙනවා රහතන් වහන්සේ එහෙමයි කියලා. දැන් ධම්මපදේ එහෙම අරන් බැලුවොත් මට මතක හැටියට එහෙම තිබුණා. ඒක අර යෙදෙන තැන අනුව සලකා බලන්න. මෙතන බාලා ධම්මා පඬිතා ධම්මා. මෙතන බාලයා සහ පඬිතයා කියන එක නෙමෙයි කතා කරන්නේ. බාල ධර්ම මොකද්ද? පඬිත ධර්ම මොකද්ද කියලා. හරිද? පුද්ගල ભેදයක් මෙතන කතා කරන්නේ නෑ. ධර්මතා ටික විතරයි ඉස්මතු කරලා පෙන්නන්නේ.
ඒක අර බාලයා කෙරෙහි පිහිටයි කියලා අපි කියන්නේ වෙනත් අර වෙන මේ මොනවද ඒකදේශීය ණය ක්‍රමයකින් විතරක් ඒක කිව්වා. ඒ මිසක් නමුත් මෙතන කතා කරන්නේ බාල ධර්ම ස්වභාවය. අකුසල ස්වභාවයමයි. එමනම් පඬිත ධර්ම ස්වභාවය කුසල ස්වභාවයමයි. හරි. ඒ පදනමෙන් තමයි ඒක අරන් තියෙන්නේ. හරි. එහෙමනම් අපි ඊළඟ දුකේට යන්. ඊළඟට තියෙන්නේ කන්හ දුකය. කන්හයි කියන්නේ කළු කියන අර්ථය කාල වර්ණය. නැත්නම් කෘෂ්ණ. ඒකේ දල තේරුම තමයි සිත අප්‍රභාස්වර කරන ධර්මයෝ කියන අර්ථයෙන් කන්න ධර්ම කියලා කිව්වා. අභිධර්ම භාවනා පොත ඒක විස්තර කරනවා කාල වර්ණ වූ බැවින්ද සතර අපාය ආදීෙහි දුක් විපාක ගෙන දෙන බැවින්ද කන්හ නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාවයෝ කියලා. අඳුරු අපිරිසිදු සිතුම් කරන බැවින් සියලුම අකුසල් කන්හයි කාල වර්ණයි. ඒ පදනමින් ඒක අරගන්නට පුළුවන්. හරිද? එහෙමනම් සුක්ඛා ධම්මා ශුක්ල එහෙම නැත්නම් සිත ප්‍රභාස්වර කරන ධර්ම. ශ්වේත වර්ණ වූ බැවින්ද ලෞකික ලෝකෝත්තර සැප විපාක ගෙන දෙන බැවින්ද ශුක්ල ධර්ම. ඒ කියන්නේ ප්‍රසන්න පිරිසිදු සිතින් කෙරෙන බැවින් සියලුම කුසල් සුදු පාටයි ශ්වේත වර්ණයි කියලා අර්ථ දක්වලා තියෙනවා. එහෙමනම් කන්හා ධම්මා කියනකොට එහෙනම් නැවත වතාවක් අහිරික අනුත්ප්ප මුල් කොටගත්තු සියලු අකුසලයෝ සුක්ඛා කියලා කිව්වනම් එහෙනම් හිරියොතප් මුල් කොටගත්ත සියලු කුසල ධර්මයෝ නැවත වතාවක් අර පරණ අභිදේයාර්ථමයි එන්නේ. පළවෙනි පදේට අකුසල ටිකේ දෙවෙනි පදේට කුසල ටිකේ. මේක නික්කේප කාණ්ඩයේ අර්ථ දක්වනවා කන්හා ධම්මා කියන එක අහිරිකංච අනුත්තප්පංච ඉමේ ධම්මා කන්හා සබ්බේපි අකුසලා ධම්මා කන්හා අර පරණ අර්ථයමයි දෙන්නේ. සුක්ඛා ධම්මා කියන එකට හිරිත ඔත්තප්පංච ඉමේ ධම්මා සුක්ඛා සබ්බේපි කුසලා ධම්මා සුක්ඛා. ඉස්සලා වගේමයි වචන විතරක් වෙනස් කරලා පදේ නම විතරක් වෙනස් කරලා අර්ථ දක්වලා දෙනවා වෙනස් ආකාරයකින් එම ධර්මයේම ඉස්මතු කිරීම. මේක ඔයගොල්ලෝ කියවුවා නම් මට මතක විදිහට මොකක්ද සූත්‍ර ගොඩාක් ගානක අර දීලා තිබුණේ මේ කුක්කුරවතී සූත්‍රේ ඒ වගේ තැන්වල ගොඩාක් දීලා තිබුණා. අර කර්මයේ ප්‍රභේද හතරක් ඉදිරිපත් කරලා තිබ්බනේ. අන්නම් කම්ම විපාකං සුක්ඛං සුක්ඛ විපාකං ඊට පස්සේ කර්ණ සුක්ඛ විපාකං ඊට පස්සේ අකන්න අසුක්ඛ අකන්න අසුක්ඛ මොනවද අකන්න මට මතක නැහැ. අන්න ඒ විදිහට දීලා තිබ්බනේ මේ කර්ම හතරක්. කළු කර්ම සුදු කර්ම කළු සුදු කර්ම කර්මක්ෂය කරන කර්ම කියන අර්ථයෙන් එතනදිත් ඒක ඉදිරිපත් කරලා තිබුණේ මේ පදනමේ ඉඳගෙන තමයි. ඒ අනුව අභිදේයාර්ථ ඇහුවාම ඉන්නේ පළවෙනි පදයට අකුසල් සිත් 12යි තත්සම්පයුක්ත චෛතසික 27යි. සුක්ඛා ධම්මා කිව්වම කුසල් සිත් 21යි තත්සම්පයුක්ත චෛතසික 38යි. හරිද? පහසුයි. දුක මුක්ත ධර්මත් නැවතත් අර ටිකමයි විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි තත්සම්පයුක්ත චෛතසික 38යි රූප 28යි නිර්වාණයයි. කන්න දුකේදිත් දුක මුක්ත ධර්ම හැටියට එනවා. ඒකත් පැහැදිලි. ඊළඟට එනවා පස්වෙනි යුගලය තපනීය දුක. තපනීයා ධම්මා අතපනීයා ධම්මා. තපනවයි කියන්නේ තැවෙනවා. ගිනි තපිනවා කියනවා තියෙන ඒ අර්ථයෙන් තපිනවා. එහෙනම් මොනවද තැවෙන්නේ කොහොමද? මෙලොව පරලොව තවන ධර්මයෝ. මෙලොවදිත් තැවෙනවා පරලොවදිත් තැවෙනවා. අභිධර්ම භාවනා පොතේ විස්තර වෙන්නේ මෙලොවත් පරලොවත් දෙලොවෙදීම තැවීම ගෙන දෙන බැවින් තපනීය නම් වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්ම කියලා. හරිනේ. අතපනීයා කියලා කිව්වම මෙලොවත් පරලොවත් තැවීමක් ගෙන නොදෙන බැවින් අතපනීය නම් වූ ධර්ම. පැහැදිලිද ඒක? තැවෙන ස්වභාවය නොතැවෙන ස්වභාවය. එහෙමනම් මේ තැවීම කියන එක අපිට ක්‍රම දෙකකට වෙන්න පුළුවන්.
යමක් කළ හේයින් තැවෙන අවස්ථාවක් තියෙනවා, නොකළ හේයින් තැවෙන අවස්ථාවක් තියෙනවා. අපි බලමු කළ හේයින් තැවෙනවා. කාය දුස්චරිත ආදී දුස්චරිතයන් කළොත් එහිදී තැවීමක් වෙනවා. මෙලොවත් පරලොවත් දෙකේදීම තැවෙනවා. නොකළ දෙයින් කොහොමද වෙන්නේ? කාය සුචරිත ආදී නොකළොත් ඒ නොකළ හේයිනුත් තැවෙනවා. අනේ මම මේ දේ මට කරගන්න බැරි වුණානි කියලා මෙලොවදී තැවෙනවා. දුක් කාය සුචරිත ආදී නොකලා කියන්නේ කාය දුස්චරිතේ කලයි කියන එක. එහෙනම් එතනදිත් විපාක විදින අවස්ථාවේදී අනේ මට මේ දේ සිද්ධ වුණේ මං කාය සුචරිත ආදී කළේ නැහැ නේ කියලා එතනත් තැවෙනවා. මේ විදිහට අපිට ගලපන්නට පුළුවන් තැවීම. එහෙමනම් නොතැවීම කියන එකත් මේ ණය ක්‍රමයෙන්ම ගලවන්න පුළුවන්. මෙහිම විලෝමයේ හැටියට අරගන්නට පුළුවන්. හරිද? මේක අපි කොහොමද නික්කේප කාණ්ඩේ දැන් එපාට කෙනෙක් හිතන්න පුළුවන් තවෙනවා කියන්නේ අකුසලයේ විතරයි කියලා නෙමෙයි. කාය සුචරිත ආදී නොකල බවක් තැවීමට හේතු වෙනවා. හරිනේ? සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා. හරි? ඔය දෙක තියෙනවා නම් තමයි තැවීම නැත්තේ. එහෙමනම් සබ්බ පාපස්ස අකරණන් නැතුව සබ්බ පාපස්ස කරණන් කිව්ව ගමන් මොකද වෙන්නේ? මේ කල හේයින් තැවීමක් හම්බ වෙනවා. හොඳ දේ නොකල නිසා එතනත් තැවීම ඇති වෙනවා. නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බලමු. ඡේදාංක 1310. මෙලොව පරලොව කියන දෙතැනදීම තැවෙන ධර්ම තමයි තපනීය. එහෙමනම් එතන 1310 කියනවා කතමේ ධම්මා තපනීය. කාය දුස්චරිතං, වචී දුස්චරිතං, මනෝ දුස්චරිතං හිමේ ධම්මා තපනීය. සබ්බම්පි අකුසල ධම්මා තපනීය. දැන් බලන්න මෙතන කම්මද්්වාර තුන අරගෙන කතා කරනවා. ඉස්සෙල්ලා කතා කරලා තිබුණේ ලෝකපාලක ධර්ම කතා කරමින් විස්තර කරලා තිබුණා. දැන් මෙතනදී කතා කරනවා ద్వාර තුන කාය ద్వාර, වචී ద్వාර, මනෝ ద్వාර. ඒ තුන මුල් කරගෙන මේ ධර්මයේ ඉදිරිපත් කරනවා. එහෙමනම් මේ තැන් දෙකේදී තපනීයා අතපනීයා කියන තැන් දෙකේදීම මෙතෙන්ට දීලා තියෙන්නේ අකුසල ධර්ම සහ කුසල ධර්ම. නැවතත් පළමු මේ පසුගිය දුකයේ තිබිච්ච අභිදේයාර්ථම ලැබෙනවා. බලන්න එක එක ණය ක්‍රමයෙන් ඒක ඉදිරිපත් කරනවා. මෙතනදී කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන පදනමේ කියන්නේ ద్వාරත්‍රයේ රැක නොගැනීම කියන පදනමේ මෙතන විස්තර කළා. එහෙම වුණොත් තැවෙනවා. ద్వාරත්‍රයේ රැකගත්තොත් තැවීමක් නැහැ කියලා. ඔක මම හිතන්නේ ඡේදාංක 1300 කීය හරි 10 හරි 11 10. සිංහල පැත්තේ මුද්‍රණ දෝෂයක් තියෙනව නේද? චරිතේ මනෝ දුස්චරිතේ නෑ. ඔව් එතන එක සටහනක් දාගන්න. එතන කාකපාදයක් දාලා හරි ලියා ගන්න මනෝ දුස්චරිත කියලා. මොකද පාලි පැත්ත හරියට මුද්‍රණය වෙලා තියෙනවා. සිංහල පැත්තට ඒක හරියට මුද්‍රණය වෙලා නැහැ. ඒක දාගන්න. 1310 ඡේදයට පාලි පැත්ත බලලා සිංහල පැත්ත හරියට හදා ගන්න. එහෙමනම් මෙහිදීත් අපිට අභිදේයාර්ථ නැවත වතාවක් හම්බ වෙන්නේ. පළවෙනි පදයට අකුසල් සිත් 12යි තත්සම්පයුක්ත චෛතසික 27යි. දෙවෙනි පදයේ තපනීයා ධම්මා එකට කුසල සිත් 21යි තත්සම්පයුක්ත චෛතසික 38යි. දැන් එකම ආකාරයේ ඒව මේ සුත්තන්ත මාතිකාවල අපිට බොහෝ හම්බ වෙනවා. හැබැයි ඒක විවිධ ව්‍යංජන සහිතව ඉදිරිපත් කරනවා. තපනී අතපනී වෙන වෙනස් වචන වලින් ඉදිරිපත් කරනවා. වෙන වෙනස් ණය ක්‍රම වලින් අභිදේයාර්ථ ඉදිරිපත් කරනවා. ඉස්සර ලෝකපාලක හැටියට ඉදිරිපත් කළා. දැන් මෙතන ద్వාර හැටියට ඉදිරිපත් කළා. මෙතනදිත් එහෙනම් දුක මුක්ත ධර්ම වෙනදා වගේමයි ඒ ටික අරගත්තේ. දැන් එහෙනම් මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා සුත්තන්ත මාතිකාවල දුක පහක්. විජ්ජාභාගිනෝ දුකය, විජ්ජූපමා දුකය, බාල දුකය, කන්න දුකය, තපනීය දුකය. ඒ ටික පැහැදිලිද? මේවා තරම්ම අමාරු නෑ. බොහොම සරලයි. අභිදේයාර්ථ අහුලා ගන්නත් ලේසි. හැබැයි එකම ප්‍රශ්නේ තියෙනවා අභිදේයාර්ථ අහුලා ගැනීමදී ඒ මේ දීලා තියෙන පාඨය දිහා බලලා හරියට අහුලා ගන්නට ඕනේ. අපිට මෙතන
අට කතා කාණ්ඩයේ විස්තරයක් දෙන්නෙත් නැහෙනේ. සුත්තන්ත මාතිකා විස්තර වෙන්නේ නික්කේප කාණ්ඩය තුල විතරයි. ඉතින් අට කතා කාණ්ඩයක් නැති නිසා මේක පරිස්සමෙන් අභිධේයාර්ථ ටික අහුල ගන්නටත් ඕනේ. මේ හැම එකක්ම අරගෙන තියෙන්නේ සූත්‍ර පිටකයෙන්. තමයි මෙතන අතපනීය කියන කේ තේරුම මෙලොව පරලොව නොතවනද? ඔව්. එතකොට අනිත් ඒවත් ඇතුළත් වෙන්නේ නැද්ද? මෙලොවත් පරලොවත් තැවීමක් ගැන නොදෙන බැවින් අතපනීය. මොනවද අනිත්ව කියලා කියන්නේ? අනිත් චිත්ත චෛතසික දැන් අයින් කරපු ටික තවන්නේ නැහනේ. මේවා ඔබ විසින් ඇති කරනවද? කර්මය විසින් ඇති කරලා දෙනේවද? විපාක සිත් 30යි කියන එක. කර්මය. එතකොට ඒකට ඔබට කරන්න දෙයක් තියෙනවද? නැස මම බැලුවා තවන වචනේ. ඔව් ඉතින් එතකොට විපාක සිත් වනාහි තැවීමට මුල් වෙලා ඒක අර පලන කරපු දේ ප්‍රතිඵල දෙන තැන නෙමෙයි. එතකොට ඒක නැවත වතාවක් විපාකේ නැවත විපාකයක් උපදවන්නේ නැහෙනි. ක්‍රියාසිත නැවත විපාකයක් උපදවලා දෙන්නේ නැහෙනි. හරි එනෝ මේ එකක් රූප ධර්ම තිබුණාට රූප ධර්ම කිසි වෙලාවක අපුව තවන්නේ නැහෙනි. පැහැදිලි. හරි. සමහර කෙනෙකුට හිතනවා මේ අර රූපය මාව තවනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. අපේ තියෙන මොනවද චන්දරාගයේම තමයි තැවීමට මුල් වෙන්නේ. මිසක් රූපය ඒකට පලි නැහැ. ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. හොඳයි එහෙනම් පළවෙනි පහ අපි සාකච්ඡා කළා. ඊළඟට තියෙනවා තව ලස්සන තුනක්. හයවෙනි දුකේ අදිවචන ධම්ම. ඒ වගේම 7 8ත් ඒහා සමානමයි. අදිවචන දුකයයි නිරුක්ති දුකයයි පඤ්ඤත්ති දුකයයි කියන තුනම එක හා සමාන අභිධේයාර්ථ ලබා දෙන දුක තුනක්. හරිද? අදිවචනා ධම්මා අදිවචන පතා ධම්මා. නිරුක්ති ධම්මා නිරුක්ති පතා ධම්මා. පඤ්ඤත්ති ධම්මා පඤ්ඤත්ති පතා ධම්මා. මේ තුනම එකම අභිධේයාර්ථ ලබා දෙන දුක තුනක්. මොකද්ද මේ කියන්නේ? වචන අපිට වැඩි හුරු නැහැ. නමුත් බොහොම සරල කතන්දරයක් තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. හරිනේ? මේක තව සඳහන් වෙනවා මේ සංයුක්ත නිකායේ නිරුක්තිපත සූත්‍රයේත් ඊළඟට දීඝ නිකායේ මහා නිදාන සූත්‍රයේත් මේ වචන අපිට හමු වෙනවා. ඊට අමතරව කතාවත්තු ප්‍රකරණයේ හම්බුණා වගේ මතකයි. තැන් දෙකකදී විතර. සබ්බමත්ති කතා සහ අතීත කන්දාති කතාවලත් මේ වචන තුන විස්තර වුණා. හරි? දැන් මම මෙතන මහා නිදාන සූත්‍ර පාඨයකුත් දාලා තියෙනවා. ව්‍යවහාරයේ යම් පමණද ව්‍යවහාර විශේෂ යම් පමණද නිර්වචනයේ යම් පමණද නිර්වචන විශේෂ යම් පමණද ප්‍රඥාත්ති එහෙම කියන්නේ පැනවීම ප්‍රඥාත්තියේ යම් පමණද ප්‍රඥාත්ති විශේෂ යම් පමණද අන්න ඒ වගේ මේ දෙයක් තමයි මේ තුන තුලම කතා කරන්නේ. ව්‍යවහාරය කියන්නේ වචනයෙන් ඉදිරිපත් කරන අර්ථය. ඒක යම් පමණක්ද ව්‍යවහාර විශේෂ ඒ වචනයට අර්ථ ලබා දෙන ධර්මතා ස්වභාවය. එය යම් පමණද ඔය සීලුම ධර්ම මොනවද වෙන්නේ? ප්‍රඥාව යම් පමණද ප්‍රඥාවෙන් බැසගත යුතු පංචස්කන්ධ යම් පමණකද යම් තාක් සසරට පවතීද රහත් මාන එය වෙසසින් දැන මිදුනේ වෙයි කියලා මහා නිදාන සූත්‍රයේ දීර්ඝ පාඨයක් ඉදිරිපත් කරලා මේවා විස්තර කරලා දීලා තියෙනවා. ඒ අනුව වචනයත් වචනයට ගම්ම වූ අර්ථයත් ඒ අර්ථයේ ඉදිරිපත් වෙන ධර්මතා ස්වභාවයත් මේ සියලුම ආකාරය හරියට දැනගත යුතුයි කියන එක තමයි මේ කියන්නේ. මොකද මේවා වරද්දගෙන තමයි අද සමාජයේ ගොඩාක් අලුත් දේවල් නිර්මාණය කරමින් ඉන්නේ. හරිද? මේ දුක තුනම සමාන අර්ථ ඉදිරිපත් කරනවා. ව්‍යංජන වශයෙන් විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අපි දෙයාර්ථයොත් සමානයි. මේක අපි බලමු පළවෙනි එක. අදිවචන ධම්මා අදිවචන පතා ධම්මා කියලා. මොකක්ද මේ අදිවචනීය කියලා කිව්වේ? මෙතන විස්තර වෙනවා. අදිවචන කියලා කියන්නේ වචන මාත්‍රේම ප්‍රධාන කොට පවත්නා වූ ධර්මයෝයි. දැන් කෙනෙක්ට සෝවාන් වෙන්න පුළුවන්ද පරතෝഘോഷේ නැත්තම්? පරතෝഘോഷේ කිව්වේ මොකද්ද? අනුන් කියන දේවල්, අනුන්ගෙන් දැනගන්න දේවල්. අනුන්ගෙන් කියන දේ වැටයි නේද? නෑ. එහෙනම් ලිඳ ළඟද? ඒවත් නෑ. ඒ මාර්ගය ලබා ගැනීම සඳහා එයාට දෙන උපදේශ අවවාද
ඔව්. ඒවා. ඒ කියන්නේ වචනය කියන එකට සෑහෙන බලයක් තියෙනවා. අපිට අම්මා ඉගැන්නුවේ නැත්තම් මුල කාලෙදි මේක මෙහෙමයි අම්මා කතා නොකළොත් අපිත් එක්ක අපි වචන ඉගෙන ගන්නවාද? ඒ වචන වලින් නොවේද අපි ලෝකයක් නිර්මාණය කරගෙන ඒ වචන අනුසාරයෙන් නෙමෙයිද ඒ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. යම් කිසි කෙනෙක්ට කන් ඇහෙන්නේ නැති කෙනෙක් මොකද වෙන්නේ යාට? කන් ඇහෙන්නේ නැති කෙනෙක් එයාට අහන්න බෑනේ. ඇහෙන්නේ නැහැ. ඔව් එතකොට මොකද වෙන්නේ? එයා ගොළුෙක් බවට පත් වෙනවා. ඔව්. උපතෙන් කන් ඇහෙන්නේ නැත්නම් එයා පැහැදිලිවම ගොළු බවක් දරනවා. ඇයි එයාට ශබ්ද පිට කරගන්න පදනමක් නැහැ, එන්නේ නැහැ. ගන්න බෑ, තීරෙන්නේ නැහැ. යොදන්න බෑ. හරි? ඒ නිසා මෙතන වචනයේට සෑහෙන තැනක් ලැබිලා තියෙනවා. ඒ අර්ථයෙන් තමයි මේ දුක තුනම ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙතන අදිවචන හා අදිවචන පත. අදිවචනය කියලා කිව්වේ ශබ්ද ප්‍රඥප්තිය නම් වූ අදිවචනය. ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචනය අදිවචනයයි. එහෙනම් මේ ශබ්ද ප්‍රඥප්තියට මොනවද අදාළ වුනේ? හොඳට හිතලා බලන්න ඕන. හරිද? ඒ තමයි අදිවචනය. කන තියෙන්න ඕන, ශබ්දය ඇහෙන්න ඕන. බලමු. සෝත විඥාන ඥානය තියෙන්න ඕන. සෝත විඥාන. ඊළඟට මෙතන අදිවචනය කියලා කිව්වහම ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචනය විතරයි මෙතන අරන් තියෙන්නේ. හරි ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචනය. ඒතකොට ශබ්ද ප්‍රඥප්තිය ඇතිවීමට නම් එතන ශබ්ද ධාතුව ශබ්ද රූපේ තියෙන්න ඕනේ. ශබ්ද රූපේ නිකන් ඇති වෙන්නේ නෑ වචී විඤ්ඤාතිය තියෙන්න ඕනේ. එහෙමනම් මෙතනදී ඉදිරිපත් වෙන අභිධේයාර්ථය තමයි වචී විඤ්ඤාතියත් ශබ්ද ධාතුව. මොකද එහෙම නැත්තම් ගස් දෙකක් එකට ඇතිල් වෙනකොට තියෙන ඇති වෙන ශබ්දය මෙතෙන්ට ගන්නෙ නෑ. හරි? එහෙමනම් වචී විඤ්ඤාතියත් ශබ්ද ධාතුවත් තමයි පළවෙනි පදයට අභිධේයාර්ථ හැටියට ගලපන්න තියෙන්නේ. ඊළඟට අර්ථ ප්‍රඥප්තිය කියන්නේ ඒ වචනයේ තේරුමට ඇතුළත් වන සියලු ධර්ම. ඒ කියන්නේ මම කිව්වොත් නෙළුම් මල කියලා. එතකොට ඔයගොල්ලන්ට යම් අර්ථයක් වැටහෙනවා. මම කිව්වොත් එහෙම කාර් එක කියලා. ඔයගොල්ලන්ට යම් අර්ථයක් වැටහෙනවා. මම කිව්වොත් නිවන කියලා. ඔයගොල්ලන්ට යම් අර්ථයක් වැටහෙනවා. මේ විදිහට මේ මම කියන වචනයට අනුව මේ ලෝකයේ තියෙන ඕනෑම දෙයක් ඔයගොල්ලන්ට අර්ථවත් වෙනවා. එහෙමනම් අර්ථ ප්‍රඥප්තියට අනිකුත් සියලු ධර්ම ටික ඇතුළත් වෙන්නට ඕන. ඔය පදනම හිතේ තියාගෙන අපි ඉදිරියට කතා කරලා බලමු. දැන් අපි මෙහෙම ගත්තොත් මම කියනවා මේසය කියලා. මේසය. ඔයගොල්ලන්ට මොකද්ද වැටහුනේ? කලින් දැකලා තියෙන අඳුරන මේසයක් තමයි. මේසයක් තමයි තේරුනේ නේද? හරි. දැන් මෙතන මේසය කියනකොට එතන ශබ්ද තුනක් තිබුණා. අඩුම තරමේ ශබ්ද තුනක් තිබුණා. මේසය. අකුරු තුන නියෝජනය කරමින් ශබ්ද තුනක් තිබුණා. එතකොට ඒ ශබ්ද තුنين පනවාගත් ඒ ශබ්ද තුන මේසය නෙමෙයිනේ. ඒ ශබ්ද තුනත් එක්ක පනවාගත් දෙයක් ප්‍රඥප්තියක් තමයි මේසය කියන්නේ. එම ශබ්ද තුන එම පිළිවෙලට ඇසුන විට හිතට හැඟෙන දෙයක් තමයි මෙතන මේ කියන ප්‍රඥප්තිය. අර්ථය. හරිද? හරි. ඒ කියන්නේ සර් දැන් ඒකේ නමයි ඒකෙන් කරන්න ඕන දේ. ඔව් නම කියන එකත් දැන් එකක් ප්‍රඥප්තිය. ඒ නම අපි ඒකට මේස කියනවා සුද්ධ ටේබල් කියනවා. හරි එහෙමනම් පැහැදිලිවම ඒ තැන එක පනවා ගැනීමක් තමයි. ඒකට ඒ නම ඒ දෙයට යොදලා තියෙන නම නාම ප්‍රඥප්තිය. හරි ඒ නාම ප්‍රඥප්තිය සමග අපේ හිතට වැටහෙන යම් ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තමයි අර්ථ ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඒ වැටහෙන ස්වභාවය ඒක අර්ථ ප්‍රඥප්තිය. හරිද? හොඳයි. මේක අපි අරගෙන බලමු. භාවනා පොත මේක විස්තර කරලා දෙනවා. අදිවචනා ධම්මා. වචන මාත්‍රයෙන්ම ප්‍රධාන කොට පවත්නා වූ ධර්මියෝ. ඒක හැබැයි විස්තර කරලා දෙන්නේ අපිට නොතේරෙන වචන රාශියකින්.
නාම, නාම කර්ම, නාම දෙය්‍ය, නාම නිරුක්ති, නාම ව්‍යංජන, නාමාවිලාප නම් වූ හෙවත් වාග්ද්වාරයෙන් නිකුත්වන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ අර්ථයට නමන අර්ථයෙන් නාම නම් වූ. අන්න බලන්න. ඒතර නාම කියලා කිව්වේයි අර්ථයට නමන අර්ථය. මේ කාලේ නමන එක නම් ටිකක් ප්‍රචලිතයි නේද? මෙතනදිත් මොකද වෙන්නේ? ඒ අර්ථය දෙසට නමලා දෙනවා. වාග්ද්වාරයෙන් නිකුත්වන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ අර්ථයට එතනින් මේ ශබ්ද ප්‍රඥප්තිය නියෝජනය කරන යම් අර්ථයක් දෙනවා නම් ඒ අර්ථයට නමන ස්වභාවයෙන් නාම කියලා. අර්ථයෙහි නැමෙන අර්ථේනොත් නාම කර්ම කියලා කිව්වා. අර්ථයෙහි නැමී පිමේ එක ණය ක්‍රමයෙන් ඉදිරිපත් කරන්න. අර අපිට මතකනේ චක්කුව විස්තර කරද්දී ඡේද 4කින් විස්තර කළා ණය ක්‍රම 4ක් යටතේ. ඒ වගේ මෙතනදිත් එක පැතිකඩ වලින් මේක විස්තර නාම හැටියට, නාම කර්ම හැටියට, නාම දෙය්‍ය, නාම නිරුක්ති, නාම ව්‍යංජන, නාමාවිලාප මේ එක පැතිකඩ වලින් අරගෙන මේක විස්තර කරලා පෙන්නවා. මෙන්න මේකයි මේ කියන්නේ කිය. සරලව කිව්වොත් සරලව කිව්වොත් ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචනය අදිවචනයයි. අර්ථ ප්‍රඥප්තිය නම් වූ ඒ වචනයේ තේරුමට ඇතුළත් වෙන සියල්ලම අර්ථ ප්‍රඥප්තියට ගොටුම් ගහන්න වෙනවා. හරිද? ඒක අදිවචන පතේ හැටියට ගන්න වෙනවා. අදිවචන කියලා කිව්වේ ශබ්ද ප්‍රඥප්තිය කියන වචන ස්වභාවය. මොකද ඒකෙන් තමයි අපි ලෝකයක් නිර්මාණය කරගන්න හදන්නේ. අර්ථ ප්‍රඥප්තිය කියලා කියන්නේ ඒන් වැටහෙන ධර්මතා සියල්ල. ඒ තේරුමට ඇතුළත් වෙන සියල්ල. හරිද? මේ භාවනා පොත මේක විස්තර කරපු ආකාරය. මේක සුත්තන්ත මාතිකා සන්නයේ මීට මේහා සමානව විස්තර වෙනවා. ශබ්ද මාත්‍රයක් අධිපති කොට පවත්නා වූ ශබ්ද ප්‍රඥප්තියයි කියන ලද්දා වූ මොහොත් නාමය නාම කර්ම අර කිව්ව වචන ටික නැවත දාලා මෙන්න මේ ආකාරයට යෙදෙන ස්වභාවය එහෙම ධර්ම ස්වභාවයක යෙදෙනවා. අන්න ඒක තමයි අධිවචන කියලා කිව්වේ. ඒ කියන්නේ ශබ්ද ප්‍රඥප්තියම තමයි මේ වචනයම තමයි අල්ලගත්තේ. එහෙනම් වචනේ ඇති වෙන්න නම් ශබ්දය එන්න ඕනේ. ශබ්දේ නිකුත් කිරීම සඳහා වචේ විඤ්ඤාතිය එන්නට ඕනේ. ඒ තමයි පළවෙනි පදයේ අර්ථ දාන්න වල තියෙන්නේ. දෙවෙනි පදයේ අරගෙන බැලුවොත් අදිවචන පත. අදිවචන පතේ කියලා කිව්වොත් ශබ්ද මාත්‍රයක් අධිපති කොට ගන්නා වූ ශබ්ද ප්‍රඥප්තියට හේතු කාරණා. දැන් නෙළුම් මල කිව්වහම ඒකට හේතු කාරණා වූ අර්ථයක් වැටහෙනවනේ. අන්නේ වැටහෙන සබද. එතකොට එහෙම වැටහෙන්නේ අර ශබ්දයෙන් නිකුත් වෙනවත් එක්කම ඒ අනුසාරයෙන් අපිට වැටහෙන්නේ. අන්න ඒ අවස්ථාවේ තියෙන ඒ ධර්ම සියල්ලම අපි අරගෙන කිව්වා ඒක අදිවචන පතය කියලා. ඒ දෙවෙනි පදයට භාවනා පොත ඉදිරිපත් කරන අර්ථය. එහෙමනම් ඒ යටතේ අපිට එනවා දැන් එහෙමනම් ලෝකේ හැම එකකටම අපි මොකක් හරි වචනයක් දාලා තියෙනවානේ. වචනයකින් අපි කියන්න බැරි දෙයක් කිව්වොත් දන්නේ නැති දෙයක් හරි කියලා කියනවනේ ඒක. එතකොට ඒකට නම දන්නේ නැති දෙයක්. එහෙම හරි අපි යොදනවානේ. ඒ අනුව මේ අදිවචන පත කියලා කිව්වා මේ නම් සියලුම දේවල් සියලු පරමාර්ථ ධර්ම 170ම ගන්න පුළුවන්. සිත් 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ඕවැයෙන් ඇදෙන ප්‍රඥප්තිය ඔක්කොම ටික අපිට අරගන්න පුළුවන්. හරිනේ. නික්කේප කාණ්ඩය මේකට විස්තර කරලා දෙනවා. යා තේසං ධම්මානං සංකා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරෝ. සංකා කියලා කිව්වේ නම් කියයි කියන අර්ථය. මොනවද නම්? මම, නුඹ, හරි, අරයා, මෙයා, සිරිවර්ධන, ගුණවර්ධන. ඔය ඔක්කොම මේ ඒ විදිහට අපිට යම් කිසි ආකාරයකට කියන්න පුළුවන්. ඒ හැම එකම සංකා කියන නමින් අර්ථ දක්වනවා. සමඤ්ඤා කිව්වහම නම් කිරේ කියන එක. නැවත වතාවක් මොකක්ද නම් කරන්න කියන අර්ථේ. හරි? එතනදිත් මාව නම් කරලා තියෙනවා. සුනිල්, නිමල් ඔය ඔක්කොම දේ. ඊළඟට පඤ්ඤත්ති කියලා කියනකොට පණ වෙනු ලබන දේ.
ඒ අර්ථයෙන් එතන පඤ්ඤත්ති කියලා කිව්වා. වෝහාරා කියනකොට ව්‍යවහාර කරනවා නම් යම් ආකාරයකට. හරිද? ඔය හැම පැත්තකින්ම අරගෙන කිව්වා අන්න ඒ දෙසට නමන ස්වභාවය තමයි මේ අදිවචනා කියලා කිව්වේ. මේ පාළියේ දීලා තියෙන වචන ටික අපිට ටිකක් නුහුරුයි. නමුත් මෙහි අභිදේය අර්ථ දිහා බලලා මේක තේරුම් ගන්න උත්සාහ කළා නම් සරලයි. දැන් මෙතන නාමං කියලා කිව්වහම සාමාන්‍ය නාමය. දැන් මහාජන සම්මතය වුණා කිව්වනම් මහා සම්මත කියලා කිව්වා. මහා සම්මත රජුරු එහෙම ආවේ විදියට නේ හැමෝගෙම පොදු පිළිගැනීමෙන්. ගුණ නාමය කියලා කිව්වොත් ගුණය මුල් කරගෙන ධර්ම ගතිකය, විනයදරය, ශ්‍රද්ධාවන්තය, ඒ ගුණය මුල් කරගෙන කතා කරන නාමය. කිත්තිම නාම කියලා කිව්වා ඒක නිපදවපු හැටි එහෙම නැත්නම් සාධන ලද නාමය. අපිත් එහෙම මොකක් හරි අපි හදලා දාපු නමක් තියෙනවා නම් ඒක කිත්තිම නාමය කියලා කිව්වා. ඕපපාතික නාමය කියලා කිව්වා ඉබේම ඒකට ලැබිලා තියෙන මේ නම කාල ભેදයෙන් තොරව ලැබිලා තියෙනවා. චන්ද්‍රය, සූර්යය. හරි මේවා කවුරුවත් දාපු නම් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒවා එදා ඉඳලා කාල ભેදයෙන් තොරව ඉදිරියටත් පෘථුවියමයි. චන්ද්‍රය චන්ද්‍රයමයි, සූර්ය සූර්යමයි. ඒවා උපපාතික නාම හැටියට යනවා. එහෙමනම් නාමං කියලා කිව්වම මේ ඕනෑම 나මයක් වෙන්න පුළුවන්. අනිකුත් වචනත් ඒ විදිහට අර්ථ ගන්නවන්න පුළුවන්. නාම කම්මං කිව්වම නම් කිරීමක්, නාම දෙයයන් කිව්වම නම් තැබීමක්, නිරුක්ති කිව්වම නාම නිරුක්තිය, එහි තේරුම, නාම ව්‍යංජනය කිව්වම අර්ථය ප්‍රකට කරන අදහස, අභිලාපෝ කිව්වම නාමය කියන ස්වභාවය. ඒ විදිහට මේක අර්ථගත කරන්න ඕනේ. යා තේසං තේසං ධම්මාන සංකා සමඤ්ඤා පඤ්ඤත්ති වෝහාරෝ. මේ නම් හතර මෙතන විස්තර කළා. ඊළඟට නාමං නාම කම්මං නාම දෙයයන් නිරුක්ති ව්‍යංජනං අභිලාපෝ. ඒ කියන වචන කීයක් තියෙනවද? 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ 6 මෙතන විස්තර කරලා පෙන්නනවා. ඔය කොයි ආකාරයකින් හරි කතා කරන ස්වභාවයක් වචනයක් ඉදිරිපත් වෙන ආකාරයක් තමයි එතන අදිවචනා ධම්මා කියලා ගත්තේ. ඒ අනුව මෙතන අපිට ගන්න පුළුවන් නික්කේපකාණ්ඩයේ අර්ථ දැක්වීම මෙහිමයි. අදිවචනා ධම්මා කිව්වම අර කියන පාඨය. යා තේසං තේසං ධම්මාන සංකා සමඤ්ඤා ආදී වශයෙන් වූ පාඨය. අදිවචන පතා කිව්වහම සබ්බේව ධම්මා අදිවචන පතා. ඇයි? අපිට ඕනෑම ධර්මයක් අරමුණු කරලා වචනයක් නිකුත් කරන්න පුළුවන්. අපි මේ ධර්මය ගැන කතා කරනවා නම් කතා කරන්නේ වචනේ. ඒ කතා කරන වචනේ අදිවචනය, කතා කිරීමට ලක් වෙන දේ අදිවචන පතේ. දැනට නාමයක් යොදලා නැති යමක් අපිට හම්බ වුණා නම් එහෙම නැත්නම් අපි ඉගෙනගෙන නැති යම් දෙයක් දැක්කනම් අපි ඒකට මොකද්ද කියන්නේ? අපි මොකක්ද එකක් දැක්කා කියලා කියනවානේ. එතකොට ඒ වෙලාවේදී ඒක තමයි ඒකේ නම. දැන් ඔය මොනවාද භෞතික මොනවාද මේ ජීව විද්‍යාඥයෝ එහෙම කැලෑවල් වල ගිහිල්ලා අලුතෙන් ගෙම්බ හොයා ගන්නවා කියනවා, ගස්වැල් හොයා ගන්නවා කියලා කියනවා. ආදී වශයෙන් එක දේවල් නේද? එතකොට ඒගොල්ලන්ට මොකක් හරි නමක් දෙනවා. හරි? ඒ නම දෙනකන් ඉතින් එයා අලුත් ජීවියෙක් හැටියට හරි මොකක් හරි නමකින් එයාව හඳුන්වගෙන ගිහිල්ලා පස්සේ තමයි නමක් මොකක් හරි විදිහකට ඒ භාවිතා කරන එයා හඳුන්වී දීමට යෙදෙන වචනයයි එතකොට අදි වචනේ වෙනවා. ඒකෙන් අර්ථවත් වෙන දේ අදිවචන පතේ වෙනවා. ඒ අනුව මේකේ අභිධේය අර්ථ ගලපනකොට අසන්නන්හන්ට අවබෝධාර්ථය ගෙන දෙන ශබ්ද ප්‍රඥප්තිය නම් වූ වචී විඤ්ඤාත්‍ය සහිත වචී ශබ්දය තමයි අදිවචන කියලා ගන්නෙ. වචී විඤ්ඤාත්‍ය සහිත වචී ශබ්දය. එතකොට දෙකම මෙහි අභිධේය අර්ථ හැටියට එනවා. දෙකම රූප ධර්ම. වචී විඤ්ඤාත්‍ය කියලා කිව්වෙත් රූප ධර්මයක්, වචී ශබ්දය කියලා කිව්වෙත් රූප ධර්මයක්. ස්කන්ධ දෙකයි රූපස්කන්ධය ආයතන දෙකයි සද්දායතනයයි ධම්මායතනය. බලන්න මේ දෙක කියේ හැටි. ශබ්ද රූපයේ ශබ්දායතනයට ගියා, වචී විඤ්ඤාත්‍ය ධම්මායතනයට ගියා. ධාතු දෙකත් එහෙමයි. ශබ්ද ධාතු ධම්ම ධාතු හැටියට ගැලපෙන්නට ඕනේ.
ආර්ය සත්‍ය හැටියට සියල්ල දුක්ඛ සත්‍යයි. එhmenan අදිවචන පත කිව්වහම අපිට අරමුණු වෙන සියල්ලනේ. අරමුණු වෙන සියල්ල අපිට අරගන්න පුළුවන් මුළු පරමාර්ථ ධර්ම 170ම මෙතන අඩංගුයි. සිත 89යි චෛතසික 52යි රූප 28යි නිර්වාණ. ඒ සියල්ල අදිවචන පතේ වෙන්නේ. තමයින්ස දැන් මෙතන මේ දුකෙන් කරන්නේ ප්‍රඥාප්තිය පරමාර්ථ ධර්ම වලින් විස්තර කරන එක. ප්‍රඥප්තිය පරමාර්ථ ධර්ම වලින් විස්තර කිරීම ඇයි ඒක මේකට විතරක් කතා කළේ? දැන් එහෙම විතරක් නෙමෙයි. දැන් මින්නකෝ එකට දැන් එහෙම එකක් ගත්තොත් ඊට ස්ලයිඩ් එකක් හදලා තිබ්බා වගේ මතකයි. දැන් මේ බලන්න මහා නිදාන සූත්‍රයේ. මහා නිදාන සූත්‍රයේ තැනක කියනවා ආනන්දය යම් නාම රූපයක විඥානේ හා අනුන්නට ප්‍රත්‍යභාවයෙන් පවත්නේද මෙතකින්ම උපදිනේය හෝ දිරන්නේය හෝ මැරෙන්නේය හෝ චතුවන්නේය හෝ චතු උපදින්නේය හෝ මොකක් හරි එකකින් පනව ගන්නවා. එතකොටම ඒක අදිවචනයට හරි ඒ කියන්නේ දැන් කවුද මේ ඉන්නේ මෙතන ආසිරිවර්ධන ඉන්නවා. ආදී වශයෙන් ආරූඪ නාම ව්‍යවහාරයට යනවා. ඒකම නිරුක්තියටත් යනවා. ඒකම ප්‍රඥප්තියටත් යනවා. මේ ආදී වශයෙන් මෙහි විස්තර කරලා දෙනවා. එතකොට මේ හැම එකක්ම ප්‍රඥප්ති ගණයට ගන්නත් පුළුවන්. නමුත් ඒ තුල තියෙන අර්ථය ප්‍රඥප්තිය මෙතනදී අපි ගන්නේ ප්‍රඥප්තියක්. ඒකට අපි පරමාර්ථ වලින් අපි දෙයියාට අහුරනවා තමයි. හරි මොකද මීට එහෙමනම් මීට කලිනුත් අපිට මේ ස්වභාවයෙන් හම්බුණා. යම් යම් ප්‍රඥප්ති ධර්ම කතා කරනවා අපි ඒවට මේ අභිධර්ම පාඩම නිසාවෙන් අභිදෙයියාට අහුලනකොට පරමාර්ථය අහුලනවා. මෙතන කෙලින්ම කියලා තියෙනනේ ප්‍රඥාප්ති වචනේ දාලා එකයි. ඒ පනවා ගැනීම. yes. මොකද ශබ්දය කියන්නේ ප්‍රඥප්තියක් නෙමෙයි හොඳේ. එතකොට මෙතන අරගන්න ඕනේ ඒ අනේකයි කිව්වේ එතන මේ වචනයක් කතා කරනකොට ඒකේ ශබ්ද මාත්‍රය නෙමෙයි අපි මෙතන උලුපා තියෙන්නේ. හරි? නමුත් ඒකට ලැබෙන අභිදෙයාර්ථයේ ශබ්ද මාත්‍රය මොනවද? ශබ්ද ධාතුවයි වචී විඤ්ඤාතියයි තමයි. ඒ තුලින් අපි ගොඩනගා ගන්න යම් අර්ථයක් තියෙනවා. ඒ අර්ථයට ඉලක්ක වෙන අදිවචන පදයක් තියෙනවා. පැහැදිලිද ඒක? අන්නේ දෙක ගැනයි මේ කතා කරලා තියෙන්නේ. ඕකම තමයි අපිට ඉස්සරහදී ඒ භාවනා පොතේත් ඒකම කියනවා. හරි ඊට පස්සේ දැන් මේකනේ දැන් ඊට පස්සේ අපිට එන නිරුක්ති දුකය. එතනත් අර මේ පදයේ වචනය විතරයි වෙනස් කරලා තියෙන්නේ. අර්ථය නිකුත් කොට කියන ලද ශබ්ද ප්‍රඥප්තිය නම් වූ අර ටිකමයි නාම කර්ම නාම දෙය නාම නිරුක්ති ආදී වශයෙන් නැවත වතාවක් අර ස්වභාවයම වෙනත් ව්‍යංජන වලින් ඉදිරිපත් කරනවා. වෙනත් වචන වලින් ඉදිරිපත් කරලා දෙනවා. ඒක නිරුක්ති ස්වභාවය හැටියට සහ නිරුක්ති පත. අතන මොකක්ද කිව්වේ? අදිවචනයේ අදිවචන පත. එතනදී ගත්තෙත් වචී විඤ්ඤාතියයි ශබ්ද ධාතුවයි. මෙතනදී ගන්න නිරුක්තිය හැටියට ගන්නෙත් වචී විඤ්ඤාතියයි ශබ්ද ධාතුවයි. එතකොට අතනදී ගත්තේ ඒ ශබ්ද ප්‍රඥප්තියෙන් අපිට එන යම් අදහසක් වෙනවනේ. අන්නේ අදහස මෙතනදී නිරුක්තිය හැටියට තේරුම් ගැනීම අපි අරගත්තා. ඒකට ඉලක්ක වෙන දේ නිරුක්ති පතේ හැටියට ගත්තා. එතකොට ඒ කියන්නේ එක පැත්තක් අපිට නාම ප්‍රඥාප්තිය අනිත් පැත්ත අර්ථ ප්‍රඥාප්තිය කියලා ගන්න. එහෙම තේරුම් ගත්තොත් හරි. ඔව්. නාම ප්‍රඥප්තිය නාම කියලා කිව්ව පනවා ගත්ත නම කියන අර්ථයෙන් කමක් නැහැ. හරි. එතකොට මේ නමට අදාළ වූ අපි දෙයියාට අහුලද්දි එතනදී අහුලන්න වෙන්නේ අපිට රූප ධර්ම ටිකක්. හොඳයි. ඒ මිසක් එතන මොනවද මේ සෝත විඥානේ එහෙම අරගෙන නැහැ. නාම කෙනෙක් පටල ගන්න එපා. ඒක පොඩ්ඩක් මේ පැහැදිලි කරනවද?
ඒ කියන්නේ දැන් ශබ්දයට ශබ්දය කියලා දාපු නමක් තියෙනවනේ. ඇයි ශබ්දයට වෙන මොකක් හරි අකුරු කීපයක් පාවිච්චි කළේ නැත්තේ? ශබ්දයට අපි කියන්නේ ශබ්දය කියලා. එතකොට මේ ශබ්දේ ඒ කනට ගෝචර වෙන්න ධර්මතාවය හැඳින්වීමට අපි යොදාගත්ත අකුරු තුන තමයි ශබ්ද කියන එක. හරිද? ඒකට වෙන අකුරු තුනක් යොදාගත්තේ නැහෙනේ. එතකොට මේ ශබ්ද කියන එක අපි ඒකේ තියෙන නම. හරිද? කනට ගෝචර වෙන යම් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයට අපි විසින් හඳුන්වීම සඳහා දීපු නම තමයි ශබ්දය කියන්නේ. පැහැදිලිද? කියන්නේ සර් නමම තමයි මොන භාෂාවකින් හරි නම. શબ્දේ කියන එකෙන් වචනයක් වෙන්නේ නැද්ද ඒක? ඉතින් අපි ඒක දැන් අපි ඒක කටින් පිට කරනකොට ඒක ශබ්දයක්. ඒක වචනයක් කියලා දැන් මම කිව්වොත් එහෙම රයන්න කියන එක වචනයක්. රා කිව්වොත් නම් වචනයක් තියෙයි නේද? නමුත් මම කටින් පිට කරන හැම શબ્දෙම වචනයක්ද? නෑ. වචනයක් නෙමෙයි. හරි? ශබ්දයක්. ඔව් අපි શબ્දයක් පිට කරනවා. අපි සමහර වෙලාවට කියන්නේ දැන් එහෙනම් නින්දෙදී ගොරොද්ද යදිනවා කියන්නේ මොකක්ද? ඉතින් ඒකටත් එහෙනම් කියන්න එපා. කතන්දරයක් කිව්වා කියලා කියන්න එපාය. එහෙම කියන්නේ. ඒතර ඒකට අර්ථයක් නැහැ නේද? ඉතින් අන්න එක තමයි කියන්නේ. එතකොට අපිට ඒකට දැන් කෙනෙක් ගොරවනකොට අපිට දිග මොනවද අර මේ ලීරන්න පලංචියට දාලා තියෙන කොටයක් මතක් වෙනවද? දීවල. ඔව් එහෙම අර්ථයක් අපිට එන්නේ නැහනේ. එහෙම අපි අර කිව්වට එහෙම එකක් නෙමෙයි. ඒ අනුව අර වචනය කියන එකේදී වචනයකට අර්ථයක් තියෙනවානේ. ඒ අර්ථයට ඉලක්ක වෙන තවත් ධර්මතා කොටසක් තියෙනවානේ. එතකොට මේ හැඟෙන අර්ථය තමයි මෙතනින් අරගත්තේ අජිවචන කියලත්, නිරුක්ති කියලත්, පඤ්ඤත්ති කියලත්. ඒ කොයි අවස්ථාව ගත්තත් ඒවට ඉලක්ක වෙන ධර්මතාවය තමයි. එහෙම නැත්නම් ඒකට අරමුණු වෙන දේ තමයි නිරුක්තිපත කියලා. එහෙම නැත්නම් අධිවචන පත කියලා අරගත්තේ. මේ ඒ කියන්නේ මම මුලින්ම පටන් ගත්තේ මේ දුක තුනම එක හා සමානයි. මේක ඔයගොල්ලන්ට හරියට තේරෙන්න නම් අර සූත්‍ර ධර්ම හරියට කියවලා ඒ තුල එන අර්ථ උපුටන්නට ඕනේ. ටිකක් කාලයක් යන වැඩක් වෙනවා. මොකද ඒවත් ඊට පස්සේ අට කතාවට ගිහිල්ලා කියවන්න ඕනේ. ඒවා හිමින් තේරුම් ගත යුතු දේවල්. විශේෂයෙන් නිරුක්තිපත සූත්‍රයයි මොකද මම අනිත් එක කිව්වේ මහා නිදාන සූත්‍රයයි. ඉතින් ඒවා හරිම ගැඹුරු සූත්‍ර. ඒවා ඉතින් හිමින් කියවලා තේරුම් ගන්නට ඕනේ. ශබ්දයයි අර්ථයයි අතර වෙනස පැහැදිලි කරන්න පුළුවන්. දැන් මම නෙළුම් මල කියලා શબ્දයක් පිට කළොත් උතුමාට ඒක ඒ සම්බන්ධයෙන් යම්කිසි අර්ථයක් වැටහෙනවා. හරි මම බල්ලට කිව්වොත් ඵලයන් යන්න කියලා ඌ අපූර්වට යනවා අහකට. හරි ඒ කියන શબ્දයේ ඉදිරිපත් කරපු විලාසය නිසා වෙන්නේ නැති මොකක් හරි ඌට ඒක තේරෙනවා. තේරිලා ඌ එතනින් අයින් වෙනවා. හරි ශබ්දයයි අර්ථයයි සම්බන්ධ කරන්න යම් කිසි විශේෂ ක්‍රමයක් තියෙනවද? අර්ථය කියන අනිත් එක්කෙනාට වැටහෙන දේ. වැටහෙන ආකාරය තමයි ඒකේ තියෙන සම්බන්ධතාවය. එච්චරයි. හරි බොහොම ස්තුතියි. එතකොට මෙතන නිරුක්ති හා නිරුක්තිපත කියන එකත් එතකොට ඒ විදිහටම තමයි අත දක්න. ඔයගොල්ලෝ 1313 ඡේදය බැලුවොත් අර මේ මොනවද? ඒක නිරුක්ති ධම්මනේ. මේක මොනවද? අධිවචන ධම්ම එක බැලුවොත් මේ පාඩේමයි තියෙන්නේ එතන. ඊළඟට ඉදිරියට එන පඤ්ඤාති ධම්මා කියන තැනත් මේ පාඩේමයි තියෙන්නේ. ඒ අනුව අභිධේයාර්ථත් ඒ විදිහමයි එන්නේ. ඒකයි මම කලින්ම කිව්වේ මේ දුක තුනේදිම වෙනස් වචන වලින් ඉදිරිපත් කළාට එකම ධර්මය කතා කරලා තියෙනවා. ඊළඟට විභංග අටුවාව මම ඒකත් කියවලා බැලුවා. එතනදී මොකද එතන නිරුක්තිය ගැන කතා කරනවානේ මේ මොනවද පටිසම්භිදා මග්ග විභංගේ නිරුක්තිය ශබ්දයේ අරමුණු කරන ඇතිවන දැනීමකි. අද වර්ණයේ දෙකුතු කළ යුතුය. සිය බස ස්වභාව නිරුක්තියයි. ස්වකීය භාෂා ව්‍යවහාරය පිළිබඳ දැනීම නිරුක්ති පටිසම්භිදාව වශයෙන් විස්තර වෙයි කියලා එතන විභංග අටුවාවේ ඒ නිරුක්තිය කියන වචනේ විස්තර කරමින් දීලා තියෙන පාඩේ තමයි මම මෙතන අරන් පෙන්නුවේ.
එතකොට එතන නිරුක්තිය කියලා අරගත්තේ සිය බස තමන්ගේ භාෂාව. හරි. එතකොට ඒක අපි කතා කරන්නේ ශබ්දයෙන්. දැන් ලියන නිසාවෙන් වෙන්න ඕනේ අර වර්ණය දෙකතු කරන්න ඕනේ කියලා අරන් තියෙන්නේ. හරි. නමුත් ඒ යමක් කිව්වහම ලිව්වහම අපිට තේරෙන ස්වභාවය තියෙනවනේ. අන්න එතනදී ඒ ඉදිරිපත් කිරීම සහ ඒන් ගම්ම්‍ය වූ අර්ථය. ওই දෙක තමයි මේකට අරගෙන තියෙන්නේ. දැන් අපි අභිධේයාර්ථ අරගෙන බලපුවාම නැවතත් අර විදිහමයි අභිධේයාර්ථ එන්නේ. වචී විඤ්ඤාතියේ සහිත වචී ශබ්දය නිරුක්ති කියලා ගත්තා. නිරුක්ති පත කියලා ගත්තා. ඒ වචනයෙන් හඳුන්වන ලබන්නා වූ අරමුණු කරන ලබන්නා වූ ඕනෑම ධර්මයක්. ඒ අනුව සියලුම ඉතුරු ලෝකේ පවතින සියලුම ධර්ම අපිට නිරුක්ති පත වෙනවා. අර වගේම ඔය වගේම තමයි ඊළඟ දුකේ පඤ්ඤාති ධම්මා. ප්‍රඥප්ති ධර්මයෝය ප්‍රඥප්ති පත ධර්මයෝය. එතනදී භාවනා පොතේකට දෙන අර්ථය තමයි ප්‍රභේද වශයෙන් දැනගත යුතු වන ශබ්ද ප්‍රඥප්තිය කියන කාරණාව. ඊළඟට පඤ්ඤාති පතා කිව්වම ශබ්ද ප්‍රඥප්තියට කාරණ වූ අර්ථ ප්‍රඥප්තිය වැටහෙන දේ. හරි. එතකොට දැන් මෙතන අදිවචනය කියලා කිව්වත් නිරුක්තිය කියලා කිව්වත් පඤ්ඤාතිය කියලා කිව්වත් එකම අර්ථය දීලා තියෙන්නේ. අදිවචන පත කිව්වත් නිරුක්ති පත කිව්වත් පඤ්ඤාති පත කිව්වත් එකම අර්ථය දීලා තියෙනවා. ඔක්ම ලස්සනටම දැක්කේ මහනිදාන සූත්‍රයේ. හරි. එතකොට මේ 1314 ඡේදයක් පඤ්ඤාති කියන තැන දීපු එකත් අදිවචනයේට දීපු එකමයි නිරුක්ති කියන තැනටත් මේකමයි තිබුණේ. හරි. ඒ අර්ථමයි ඉන්නේ. ඒ අනුව මෙහි අපිට ලැබෙන අභිධේයාර්ථත් අර විදිහමයි. වචී විඤ්ඤාතිය සහිත වචී ශබ්දය ප්‍රඥප්ති කොටට දාලා පෙන්නුවා. එතකොට ඒකට ඉලක්ක වන දේ ප්‍රඥප්ති ධර්ම කියලා දාලා පෙන්නුවා. හරිද? මේක මේ තරම් ගැඹුරින් මේ තරම් එහෙම නැත්නම් මේ තරම් පැතිවලට බෙද මේක දැක්කුවේ මෙහි තියෙන විශේෂතාවය නිසාමයි. මොකද අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ අපි මේ ලෝකය ඉස්සරහට යන්නේ මේ කන් දෙකයි මේ ඒකට ලබාගත් ශබ්දයයි මුල් කරගෙන. ඒ තුලින් තමයි අපි එක එක දේවල් හඳුනාගන්නේ. ඒ දේවල් නැවත රිපීට් කරන්න පුළුවන් වෙන්නේ. මේ හැම එකටම අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ කියන අදිවචනය සහ අදිවචන පතය. එහෙම නැත්නම් නිරුක්තිය සහ නිරුක්ති පතය. පඤ්ඤාතිය සහ පඤ්ඤාති පතය. මෙන්න මේ කියන පදනම් වල ඉඳගෙනයි. මේවා වරද්ද ගත්තාම විපාකයක් ඒ වගේම තමයි. එතකොට ඉතින් අපිට අලුත් ධර්ම අලුත් නිකායවල එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ නිසාවෙන් මේවායේ තියෙන වැදගත්කම හරියට තේරුම් අරගෙන ඒ අනුව ධර්මය විශේෂයෙන්ම ධර්මය ඇනලයිස් කරන්න උත්සාහ වෙන්නට ඕනේ. හරි. අපි එහෙමනම් ඊළඟ දුකේටත් ඔව්. මෙතන අපි ගන්න ඕන අර්ථාවබෝධය ගෙන දෙන්නේ ශබ්දයෙන් විතරයි කියන්නේ එහෙම. ඔව්. ඒ කියන්නේ අපි ඔව් ඔව් පංචද්වාර ගන්නෙ නෑ. හරි. ඔබ දකිනවා මොනවද මේ දැන් නාසයට සුවඳක් දැනෙනවා. හරි. මොකක් හරි සුවඳක් දැනෙන. දැන් ඔබ කොහොමද ඔක කාට හරි කියන්නේ? වචනේ. හරි. හැබැයි අර්ථ අවබෝධය කරන්නේ සිතේ. ඒ කියපු එක්කෙනා එකක් හිතාගෙන කියනවා ඇති අනිත් එක්කෙනාට තව එකක් තේරෙනවා ඇති. ඒක කරන්න දෙයක් නැහැ මේ වෙලාවේදී. ඇයි? දැන් මම කිව්වොත් එහෙම මේක මීයඹ සුවඳ කියලා. ඉතින් අර අනිත් පුද්ගලයා මීයඹ හැටියට හඳුනාගෙන තියෙන එකේ සුවඳ තමයි එයා එතකොට තේරුම් ගන්න. හරි. නමුත් මට සන්නන්ට කියලා තියෙන්නේ නේ සර්. ඔව්. සන්නන්ට. ඔව්. හරි. මම හිතන්නේ මේක ඉස්සරහදී තව තැනක දිනනවා. මොකද්ද මේ මතක නැහැ එතන. අර මේ ඇඳක් උඩ දෙන්නෙක් ඉඳගෙන ඉන්නවා. ඒකේ ඒ දෙන්න මොනවද හිතන්නේ කියලා අපිට පේන්නේ නැහනේ. එතකොට දැන්
එක්කෙනෙක් හරි කවුරු හරි කිව්වොත් මම මේ දේ ගැනයි හිතුවේ කියලා. එතකොට අපිට ඒක අපිටත් sannivedanaya වෙනවා. නොයසේ නම් අපිට ඔහු දකින දේ, ඔහු හිතන දේ අපිට තේ එන්නේ නැහෙනේ. එන්න නම් වචනෙන් මේක එන්න ඕනේ. මේ විදිහට තමයි පහසුම ක්‍රමයේ හැටියට එන්නේ. හොඳයි අපි ඊළඟ දුකේටත් යන්. ඊළඟට එනවා නාම රූප දුක. ඒක නම් ලේසි. නාමය මොකද්ද රූපය මොකද්ද කියලා දැන් අපි හොඳට දන්නවනේ. හරි නාමංච අරමුණට අභිමුඛව නැවෙන අර්ථයෙන් නාම නම් වූ. හරි ඇයි සිත යම් අරමුණක් ගත්තද චෛතසිකයොත් එම අරමුණම අරගන්නවා කියලා එහෙම අපි කිව්වා නේද? එතකොට ඒ අරමුණ දිශාවටම නැමිලා සිටිනවා. එහෙමනම් නාමංච අරමුණට අභිමුඛව නැමෙන අර්ථයෙන් නාම නම් වූ. එතන නැමෙන අර්ථය ගන්නත් පුළුවන් නම වෙන අර්ථය ගන්නත් පුළුවන්. රූපංච කියලා කිව්වම රුප්පණ ස්වභාවය. රුප්පණ ලක්ෂණයෙන් යුතු දේ රූපංච. එහෙමනම් ශීත උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් රුප්පණය වීම එවත් විකාර වීම වෙනස් වීම ස්වභාව කොට ඇති බැවින් රූප නම් වූ. අපි රූපකාණ්ඩයේදී අර්ථ දැක්වපු දේ රූපංච. චිත්තචෛතසික කාණ්ඩවල කතා කරපු දේ නාමංච. හැබැයි මෙතන එක වෙනසක් වෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. මටත් අභිධර්ම ප්‍රකරණය තුල බොහොම අඩු තැන්වලදී හම්බ වෙච්ච විශේෂ කාරණයක් මෙතන දෙනවා ඉස්මතු වෙලා. අපි බලමු ඉස්සරහට. හරි? නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බලමු. වේද 1315 තත්ත කතමං නාමං වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ අසංකතාච ධාතු ඉදං උච්චති නාමං. ධම්මසංගණිය මට මතක හැටියට මෙන්න මේ 1315 දී විතරයි අසංකත ධාතුව නාමයක් හැටියට පෙන්වන්නේ. මට මතක හැටියට හොඳයි. තකන් නිවන ගැන අපි ඒක නාමද රූපද කියලා කතා කරලා තිබුණේ නැහැ. එහෙමනම් නිවන කියන එක නාමයක්ද රූපයක්ද ඇහුවොත් මෙන්න මේ ඡේදයට අනුව පැහැදිලිව මේක නාම ධර්මයක් කියලා ගන්න පුළුවන්. පැහැදිලිව මේක රුප්පණය වෙන්නේ නැති නිසා රූප ධර්මයක් නෙවෙයි. නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒක නාමත් නොවන රූපත් නොවනද කියලා. හරි? එහෙම එකක් නෙමෙයි. මේක නාම ස්වභාවය යටතේ මෙතන ක්ලාසිෆයි කරලා තියෙනවා. ඡේදාංක 1315. එහෙමනම් මොනවද මෙතන නාම හැටියට අරන් තියෙන්නේ? ස්කන්ධ නාමස්කන්ධ 4යි නිර්වාණයයි. ඒ කියන්නේ සිත් 89යි චෛතසික 52යි නිවනයි. හරිනේ? ඒ තමයි නාමංච නාම. රූපංච රූපංච කියලා කිව්වම වෙන රූප 28. සතර මහා භූතය සතර මහා භූත නිසා පවත්නා රූපය කියන මේ ටික රූප. ඒ අනුව අභිදේය අර්ථ ඉතා පැහැදිලි. සිත් 89 චෛතසික 52යි නිර්වාණයයි නාම රූප 28 රූප. මේ දෙක අපි ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. මොකද දැනට අපි මේ දෙන්න එකට ගැට ගහගෙන ප්‍රපංච කරමින් ඉන්නේ. නාමයයි රූපයයි අපි එකට ගැට ගහගෙන ඉන්නේ. ඒ කියන්නේ පුද්ගල භාවයේ හම්බ වෙන්නේ. මේ දෙන්නව කඩා ගන්න ඕනේ. නාමයේ නාමයේ හැටියට හඳුනා ගන්න ඕනේ. රූපේ රූපේ හැටියට හඳුනා ගන්නට ඕනේ. ඒ නිසානේ අපි මෙච්චර කාලයක් තිස්සේ මේ ධම්මසංගණිය තුල චිත්ත වෙනම ඉගෙන ගත්තා, චෛතසික වෙනම ඉගෙන ගත්තා. ඒ දෙන්න සම්බන්ධයෙන් කොහොමද යන්නේ කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ වෙනම රූප කියන ඒවා ඉගෙන ගත්තා. හරි? ඊළඟට අපි පළවෙනි වසරේදී ඉගෙන ගත්තා ස්කන්ධ ධාතු ආයතනිය කොහොමද හැසිරෙන්නේ කියලා. හරි? ඊළඟට මේ දෙක එක්කහුව වෙලා ප්‍රඥප්ති වශයෙන් කොහොමද එන්නේ කියලා ප්‍රඥප්ති කියන පාඩමේදී කතා කළා. හරි? දැන් නිකමට හිතලා බලන්නකෝ අපි ඇහැ පියාගෙන ඉඳලා එකපාරට ඇහැ අරිනවා. අපිට මොකද වෙන්නේ? ඇහැ ඉදිරියේ තියෙන මොකක් හරි දෙයක් අරමුණු වෙලා අපිට දැනෙනවා. එතකොට මොකක්ද උනේ චක්කු විඥාන සිතක් පහළ වෙලා තිබුණා. ඒකම අනිකුත් සිත් පහළ වෙලා සිත් වල දුවලා ඇති අපි ඊළඟ හුස්ම ගන්නකොට. නමුත් අපි ඔක්කොට ඇනලයිස් කරලා බලන්න. එකපාරටම චක්කු විඥානය පහළ වුණා. හරි? චක්කුංච පටිච්ච රූපේච උප්පදිච්ච චක්කු විඥාන. දැන් මේ චක්කු විඥාණයට ඉලක්ක උනේ ප්‍රඥප්තියක්ද පරමාර්ථයක්ද? ප්‍රඥප්ති. මොකද්ද ප්‍රඥප්තිය?
කියන්නේ පරමාර්ථ ධර්ම විදිහට නෙවෙයි. වැරදි. චක්කු විඥානයේ හැම පරමාර්ථ වෙලාවකම ගත්තේ පරමාර්ථය. නමුත් අපි ඒක තේරුම් ගන්නේ මොකක් හැටියටද? ප්‍රඥප්ති හැටියට, මලක් හැටියට, දෙයක් හැටියට. හරිද? එතකොට මේ ඉන්ද්‍රිය වලට වැරදිලා නැහැ. චක්කු ඉන්ද්‍රිය හරියට රූපේ ග්‍රහණය කළා. චක්කු විඥාන ධාතුව නිවැරදිව වර්ණය ග්‍රහණය කළා. නමුත් අප විසින් ඒක දෙකේකට ඈඳලා ජවන මට්ටමේදී ප්‍රපංච කොට නැගුවා. හරිද? එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? අපි ප්‍රපංච මත ජීවත් වෙනවා. දැන් එහෙමනම් විපස්සනාවේදී මොකද්ද වෙන්න ඕනේ? මේ කියන ප්‍රපංචයෙන් ගැලවෙන්න ඕන නම් මේ කියන ප්‍රඥප්තිය සුණු විසුණු කරලා නැවත අපි පරමාර්ථය දැකිය යුතුයි. අන්න ඒ දැකීම තුල තමයි අපිට නිබ්බිදාව ඇති වෙන්නේ. එහෙම නැතුව මල හොඳ නෑ, මල හොඳ නෑ, මල අනිත්‍යයි, මල අනිත්‍යයි, මල අනිත්‍යයි කිව්වට හරියන්නේ නැත. ඒක කුසල තමයි. නමුත් ඒක විපස්සනා කුසලයක් වෙන්න නම් මේ කියන ප්‍රඥප්තිය කඩාගෙන නැවත අපි පරමාර්ථය දැකිය යුතු වෙනවා. ඒ සඳහා මේ නාම රූප වෙන් කරලා තේරුම් ගැනීම ඉතා වැදගත් විපස්සනා භූමිය බවට පත් වෙනවා මේක. හරිද? ඒ නිසා තමයි අර විදර්ශනා ඥානවලදී නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකකින් පටන් ගත්තේ. ඊට පස්සේනේ කාංකා විතරණේ ආරවමේ අනිත්‍ය වෙන්නේ. හරි? ඒ නිසා මේක ඉතා වැදගත් වෙනවා නාමයේ සහ රූපේ නිවැරදිව හඳුනා ගැනීමට. සමාවෙන්න මංගල් මහතා. ප්‍රශ්නයක් අහන්නද? පොඩේනකෝ කවුද මේ මිසල මහත්මයා අහන්නකෝ පුදුමාගේ ප්‍රශ්නේ? මේ ඇස් දෙක වහසාගත්තාම ඇක්ටර්ස්ෙම මේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ නේද? අර අපි ප්‍රඥාත්තිය හිතාගත්ත දෙක ඒක මනසට ගිය යාමක් විතරයි සිද්ධ වෙන්නේ. නෑ මම කිව්වේ ඇස වහගෙන ඉඳලා එකපාරට ඇරියොත් මොකද වෙන්නේ? ඇරියොත් ඉදිරියේ තියෙන මොකක් හරි දෙයක් අපිට ගැටෙනවා, පේනවා. හරි? එතකොට ඒකම වැහුවත් ඒකම ගන්න පුළුවන් නෑ. ඒකරම වැහුවොත් වෙන්නේ ඇස් එක වැහුවොත් ඔව් සිළු දේ නොදකී යනමක් සිද්ධ වෙන්නේ නෑ. අර මනසේ කර්තව්‍ය දිගටම යනවා කියලා මට හිතෙනවා. එතකොට පළවෙනි වෙලාවේදී මොකක්ද වුනේ? පළවෙනි වෙලාවේදී උනා චක්කුද්්වාරයේ රූපාරම්මණය ඉපදුනා. ඔව්. දෙවෙනි අවස්ථාවේදී මොකද වුනේ? මනෝද්්වාරයේ රූපාරම්මණය ඉපදුනා. right. පළවෙනි චක්කුද්්‍රාණයේ විතරද මනෝද්වාරයට එන්නම නැද්ද? ద్వාර දෙකක් එක වෙලාවක සක්‍රිය වෙනව නෙමෙයි. ඔව්. එක ద్వාරය එක වෙලාවක සක්‍රිය වෙන්නේ. ඒ අනුව චක්කුද්්වාරයෙන් ගත්තු දේ පසු වෙලාවකදී මනෝද්්වාරයට ලැබෙනවා. එතනදිත් අපි ඒක කතා කරන්නේ රූපාරම්මණයක් හැටියට. ඇයි? ඒක පළවෙනියට ග්‍රහණය කරලා තිබුණේ රූපයක් විදියට නිසාවෙන් මනෝද්්වාරයේ ඇති වුණත් ඒක රූපාරම්මණය. ධම්මාරම්මණය නෙමෙයි. හරි. තව කවුරු හරි කෙනෙක් අහුව ප්‍රශ්නයක්? සර් මම ඇහුවේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඔය නාම රූප විභේදනය කරන එක එච්චර ලේසි නෑනේ. ඒකට මම හිතන්නේ හතරවෙනි ධ්‍යානට ගිහිල්ලා ඔය ඇහි තියෙන රූප කලාප ඔක්කොම රූප කලාප අර පවුඩර් එකටත් වඩා පුංචියට කැඩි කැඩි යනවා දකින්න ඕන නේද? ඒක මම ඉගෙන ගත්ත විදියට නම් හතරවෙනි ධානය වෙනකන් ඉන්න අවශ්‍යම නැහැ කියන එකයි මගේ අත්දැකීම. මොකද පළවෙනි ධානය තුල නිවන් ලබන්නට අපිට පුළුවන්. එහෙමනම් ඒ නිවන් ලැබීම තුල ඔය නවවිධ විදර්ශනාන ඔක්කොම පහු කළ යුතු වෙනවා. එහෙමනම් ඒක ධාන ලැබිය යුතුය. ඒ ධානයේනුත් මෙතෙක් දක්වා ගිය යුතුය ආදී වශයෙන් නීති පනවන්නට මම නම් එකඟ වෙන්නේ නැත. සාමාන්‍ය විදර්ශනාව තුළ මේ අත්දකින්න බොහෝ පිරිසක් සිටි වග මම අසා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ විදර්ශනා ඥාන කියන ඒවා සාන්දෘෂ්ටිකයි. ඒවා අපිට ලබා ගන්නට පුළුවන්. ධානයක් පස්සේ යනවට වඩා කෙලින්ම විදර්ශනාවට යොමු වෙනවා නම් වඩා පහසුවෙන් මේවා කරන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි සර්. අර මට උගන්වපු ක්‍රමේ අර ක්‍රමේ තමයි සමහර තැන්වල තියෙන විදර්ශනාවෙන් පටන් ගන්න තැන්. දැන් මම ඉගෙන ගත්තේ සමත විදර්ශනා යුගන්ධ ක්‍රමය.
හොඳයි බොහොම පිං සර්. හරි. හොඳයි. ඊළඟට අපි මේ නාම රූප දුක එතකොට නාමය සහ රූපය වෙන් කරලා ගන්නට පුළුවන්. ඊළඟට මෙහිදී මම දැක්ක විශේෂය තමයි නිර්වාණය කියන එක නාම ධර්මයක් විදියට අර්ථ ගන්නවා තිබීම. මොකද ඒවා ධාතු කතා වගේ අපි පද ගලපන වෙලාවේදී අපිට වැදගත් වෙනවා. හරියට මේවා තේරුම් ගැනීමට. ඒ සඳහා අපි සෝස් එක හොයද්දී මෙන්න මෙතන තියෙනවා. ඒක නාමය කියලා ගත්ත තැන. හරි ඊට පස්සේ 10 වෙනි එක අපි එනවා අවිජ්ජා දුකය. දැන් මෙතනදී ඉඳලා අපිට පද කීපයක් හම්බ වෙනවා. දුකවල් කීපයක් හම්බ වෙනවා. පද යුගල අරගෙන යම් කරුණක් ස්ථිර කරන්න සහධර්ණ අවස්ථාවක්. මෙතනදී අපිට පද යුගලයේ හම්බ වෙන්නේ අවිජ්ජා දුකය තුල පද යුගලය වෙන්නේ පළවෙනි පදයේ අවිජ්ජා, දෙවෙනි පදයේ භව තණ්හා. එතකොට දැන් අවිජ්ජාව මොකද්ද, භව තණ්හාව මොකද්ද කියලා මෙතනදී අපි හරියටම තේරුම් ගත යුතු වෙනවා. දැන් අපි අවිද්‍යාව කියන එක නම් දැන් දන්නවා. ගොඩාක් දුර අපි කතා කරලා තියෙනවා. යම් තැන්වල ඒකට යෙදෙන යෙදීම් දැකලා තියෙනවා. ආදී කොටගෙන අපි අවිජ්ජාව කියන එකක් දන්නවා. භව තණ්හාව ගැනත් යම් දුරකට කතා කරලා තියෙනවා. ඉතින් මෙතනදිත් අවිජ්ජාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මෝහ කරන බැවින්. මෝහයයි කියන ලද අවිද්‍යාවමයි. හරිනේ. එතනදිත් චතුරාර්ය සත්‍ය මෝහ කරන බැවින් ඒක ඒකම තමයි මූල ස්වභාවයේ හැටියට ඉදිරිපත් කළේ අවිද්‍යාව. භව තණ්හාව කියන දෙවෙනි පදේ අරගෙන බැලුවොත් භවයේ ප්‍රාර්ථනා කරන භව තෘෂ්ණාව කියන කාරණේ තමයි ඉස්මතු කරලා තියෙන්නේ. එතකොට ඒක භාවනා පොත අර්ථ දක්වලා දීලා තියෙනවා සාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූද භවයට ඇලුම් කරන බැවින් ලෝභ නම් වූද නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය කියන. සාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූද භවයට ඇලුම් කරන බැවින් ලෝභ නම් වූද. දැන් මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි භව තණ්හාව කියන එක. දැන් අපි භව තණ්හාව කියලා කෙලින් කෙනෙක් ඇහුවොත් අපි කියන්නේ මොනවද? රූප ලෝකේ අරූප ලෝකයේ තියෙන ධාන ඒ මට්ටම් වලට තියෙන තණ්හාව කියන. එතකොට එහෙමනම් ඒ මට්ටමට යන්න නම් ඒ කියන්නේ මේ භවයෙන් පස්සේ තව භවයක් තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. එතකොට එතන යම්කිසි සාස්වත බවක් අපි දකිනවා. මම මෙතනින් ගැලවිලා අතනින් ඉපදෙනවා. ඒ විදිහට. ඒ නිසයි මෙතන අපි ගත්තේ සාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූද. එතකොට භවයට ඇලුම් කරන බව, ඇලෙන බව. ඒක ඉතින් ලෝභයම තමයි. ඒක මේ භූමියේ හිටියත් වෙන භූමියක හිටියත් ඒ ඇලෙන බව තිබ්බනම් ඒක ලෝභයම තමයි. මේ පදනම් දෙකෙන්ම අරගෙන ඉදිරිපත් කරනවා භව තණ්හාව කියන එක. එහෙමනම් එතන අභිධර්ම භාවනා පොත ඉදිරිපත් කරන අර්ථය තමයි සාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූද භවයට ඇලුම් කරන බැවින් ලෝභ නම් වූද නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව. මේ දෙකත් පැහැදිලි. ඒ තරම් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා සර්. දැන් දැන් බුදුබව පතන අය බ්‍රහ්ම ලෝක වලටනේ යන්නේ ගොඩක් වෙලාට ඥාන ලබාගෙන අෂ්ට සමාපatti. එතකොට ඒගොල්ලන්ට සත්‍ය දෘෂ්ටිය තියෙනවද? ඉතිපිසෝ ගාථාවේ සුගත ගුණය මතක් කරගන්න. එයි අපි සුගතයි කියලා කිව්වේ. සුගතයි කිව්වේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක, කෙලෙස් සතුරන්නේ සෝසේක. නිවන සඳහා කටයුතු කළ ප්‍රිය වචන කතා කළසේක. ප්‍රිය වචන දීපංකර පාද මූලයේ පටන් බෝධි මූලය දක්වා අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවේ නියතව ගමන් කළ බැවින්ද කාම සුකල්ලිකානුයෝගය අත්තකිලමතානුයෝගයට නියතව වැටුණු බැවින්ද උච්ඡේද දෘෂ්ටියට සාස්වත දෘෂ්ටියට නියතව නොවැටි එකලාම සිංහ රාජයෙකු මෙන් නිවන් මාර්ගයේ ගමන් කළ බැවින්ද සුගත නම් වනසේක. දැන් එතකොට බ්‍රහ්ම ලෝකෙ ගියේ දෘෂ්ටියකට වැටිලාද? නෑ. ඒ බෝධිසත්ව ප්‍රාර්ථනා කරන හින්දා හරි. එතකොට අපි දැන් බලමු නික්කේප කාණ්ඩයට ගිහිල්ලා එතන කොහොමද කියන්නේ අවිජ්ජා යං අඥානං අදස්සනං අනபிසම් මේක අර 1317 මෙවැනිම ඡේද අපිට කලිනුත් හම්බ වුණා.
අවිජ්ජාව, අමෝහය ආදී තැන්වලදී විස්තර වෙච්ච ස්වභාවය මෙතනදී ඉදිරිපත් කරලා දෙනවා. අපි ඡේද 391 දී මෝහය හැටියට කතා කළෙත් ඕක. ඡේද 1066 දී මෝහ අකුසල හේතු හැටියට කතා කළෙත් මේ ධර්මයේමයි. එහෙමනම් මෙතනදී අපි අවිජ්ජා කියලා කතා කරන්නේත් ඒකමයි. යම් නොදැනීමක් නොදැක්මක් අනබිසමයේ මේ විදිහට ඒ කෙටියෙන් කිව්ව චතුරාර්ය සත්‍ය නොදන්නා බව. ඒ විදිහට ඇති වෙන. එතකොට ඒක මේකේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. වචන රාශියක් ඉදිරිපත් කරලා චිත්තයාගේ අපවිත්‍රතාවයේ බාල භවයේ අසම්පජන්ණී මෝහයේ ප්‍රමෝහයේ සම්මෝහයේ අවිද්‍යාවේ අවිද්‍යා ඕගයේ අවිද්‍යා යෝගයේ අවිද්‍යා අනුශයේ මේ විදිහට ඕග යෝග අනුශය පරිඋත්තාන මේ පරිඋත්තානයක් ආදී හැම පදයක්ම අරගෙන විස්තර කරනවා. මේ කියන නොදැනීමමයි මේක. සත්‍ය වටහා නොගැනීමමයි. යථාර්ථය තේරුම් නොගැනීමමයි මේ කියන අවිද්‍යාව. ඒක තමයි මෙතනදී ඉස්මතු කරලා පෙන්වන්නේ. හරි. එහෙමනම් ඒ කියන ආකාරයට තමයි නිච්චේපකාණ්ඩයේ එතනදී අර්ථ දක්වන්නේ. ඒ අනුව අපි පරමාර්ථ ධර්ම හැටියට මෝහ චෛතසිකය ගත්තට විස්තර කිරීම හැටියට හැම පැතිකඩක්ම ආවරණය කරමින් මේ විදිහට දීර්ඝ විස්තරයක් දීලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් භව තණ්හාව කියන එක අරන් බැලුවොත් ඡේද 1318 නිච්චේපකාණ්ඩයේ විස්තර කරලා දෙනවා. යෝ භවේසු භවච්ඡන්தோ භව තණ්හා භව සිනේහෝ භව පරිලාහෝ භව මුච්ඡා භවජ්ජෝසානං අයං උත්තති භව තණ්හා කියලා. එතකොට එතන පැහැදිලිවම ඉලක්ක කරලා තියෙනවා රූපාරූප භවයන්හි යම් භවච්ඡන්දයක් භව තෘෂ්ණාවේ භව ස්නේහයක් මේ විදිහට තියෙනවද අන්න ඒක තමයි භව තෘෂ්ණාව කියලා කියන්නේ කියලා. හරි. හැබැයි දැන් බොහෝ තැන්වල මම කියවලා තියෙනවා මේ භව තණ්හාව මෙතනදී රූපාරූප භවයන්ට ඉලක්ක කළාට භව තණ්හාව අපිට නැද්ද? හරි. එතකොට එහිදී සමහර තැන්වල මම දැක්ක විස්තරයක් ඉදිරිපත් වෙනවා භව තණ්හාව අපිට තිබුණට ඒ අභිබවා කාම තණ්හාව අපි කෙරෙහි පවතින නිසා එතනදී කාම තණ්හාව විස්මතු කළාය කියලා. මෙතනදී කාම තණ්හාව දුර්වලලනේ රූපාරූප ලෝකෙට යන්නේ. යටපත් කරමින්නේ. එහෙමනම් ඒ තැනේදී භව තණ්හාව ප්‍රමුඛව ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙමනම් මේ විදිහට අවිද්‍යාව සහ භව තණ්හාව තමයි මේ දුකයේ පද දෙක හැටියට ගත්තේ. එහෙමනම් අවිදේයාර්ථ හැටියට අරගන්නකොට මෝහය අවිජ්ජාව හැටියට එනවා. භව තණ්හාව හැටියට ලෝභය එනවා. එහෙමනම් මේ පද දෙකටම අපි අරගත්ත අවිදේයාර්ථ වෙන්නේ මෝහය සහ ලෝභය. සර් දැන් මේක ගැඹුරින් කතා කරනකොට චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන්නේ අවිද්‍යාව කිව්වම ඒ උනට හැම අකුසලයකම අවිද්‍යාව තියෙනවානේ අර සාධාරණ අකුසල සාධාරණ අතර තියෙන. ඔව්. ඔව් ඒ චෛතසික මට්ටමින් අරන් බලපුවාම හැම තැනකටම මොකද අකුසලයක් සිද්ධ වෙනවා නම් ඒ අවිද්‍යාව නිසාමයි. ඒ නිසායි හැම අකුසල සිතකම අවිද්‍යාව එක්රැස්ලා තියෙන්නේ. පරිඋත්ථාන මට්ටමින් පවතින්නේ. හරිනේ. ආන්ද සර් මේ විභව තණ්හාව මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒක එනවා ඊළඟ දුකේදී ඒක එනවා. හරි. එතකොට මෙතනදී මෝහයයි ලෝභයයි මේ විදිහට අභිදේයාර්ථය දෙනවා. එහෙමනම් දුක මුක්ත ධර්ම මොනවද වෙන්නේ? සිත 89 ඔව්. චෛතසික 50යි රූප 28යි නිර්වාණ. හරි වෙනත් උත්තර එහෙම තියනවද? නෑ. අපි ඔව්. මොනවද කිව්වේ? සිත 89යි චෛතසික 50යි රූප 28යි නිර්වාණයයි කියලා. මෝහය පමණයි. හොඳයි. ඔය ගැටලුව ඇති කරවන්න තමයි මම මුලින් ප්‍රශ්නය අහුවේ. මෙතනදී භව තණ්හාව කියන එක ගැන හොඳට හිතන්න. ඒ අනුව
සන්නයේ දීලා තියෙනවා මේකට දුක මුක්ත ධර්ම හැටියට චෛතසික 51ක් ගන්න කියලා. ඒ කියන්නේ එතනදී වර්ජනය කරලා තියෙන්නේ ditthිගත විප්‍රයුක්ත සිත්ති ලෝභය සහ මෝහය වර්ජිත කියලා සඳහන් කරලා තිබුණා. හරි. ඒ තවත් අර දැන් අපිට එක වෙලාවක හම්බුණානේ නාවින ස්වාමින් වහන්සේ අර සත්වෙනි ජවනයේ දක්වා ඈතට ගිහිල්ලා විදයාත් ඉදිරිපත් කරපු තැන්. අට කතා කණ්ඩේ පොදුවේ කියද්දී තවත් ඕනනම් ගැඹුරට බහින්න පුළුවන්. මෙතනදී සන්නයත් ඒ වගේ ගැඹුරට බහැලා චෛතසික 51ක් අරන් පෙන්නනවා. මොකද ලෝභය කියන එක කාම ලෝකයේදී තියෙන ලෝභය මෙතන දුක මුක්තයි කියලා අරගෙන පෙන්වන නිසා. හරි. එවැනි දේවල් කින් විශේෂ තැන් ඉතින් ඒවා නිකන් හිතලා අරගන්න. ඒක පිසේ නැතුව තිබාගට ලකුණු දෙවි. හරි. ඊට පස්සේ දැන් ඊළඟට අපිට කතා වෙනවා දෘෂ්ටිය ගැන දුක හතරක්. දෘෂ්ටිය ගැන දුක හතරක් කතා වෙනවා. භව දිට්ඨි, සස්සත දිට්ඨි, අන්තවා දිට්ඨි, උබ්බන්තානු දිට්ඨි කියලා ස්වභාව හතරක් යටතේ දුක හතරක් විදිහට ගොනු කරලා කතා කරනවා. මොකක්ද දැන් කතා කරන්නේ? දෘෂ්ටිගත වීම. හරිද? අර මූලපරියාය සූත්‍රයේ එහෙම දෙසටක් දෘෂ්ටීන් ගැන කතා කළානේ. ඒ වගේ ඒවා වලින් මෙතන ප්‍රධාන හතරක් ඉදිරිපත් කරමින් කතා කරනවා. මේ දෘෂ්ටිගත වීම කොහොමද වෙන්නේ? භව දිට්ඨි, විභව දිට්ඨි, සස්සත උච්ඡේද, අන්තවා අනන්තවා, උබ්බත්තානු දිට්ඨි, අපරන්තානු දිට්ඨි. මේ විදිහට මේ ඉදිරි දුක හතරෙදිම මේ දෘෂ්ටිය ගැනමයි කතා කරන්නේ. හැබැයි ඉදිරිපත් වෙන ස්වභාවය එහෙම නැත්නම් දීපු ණය ක්‍රමය විතරයි වෙනස් වෙන්නේ. අභිදේයාර්ථයෙන් දිට්ඨියම තමයි. හරිද? දැන් ගන්නකො භව දිට්ඨිය කියලා කිව්වහම සාස්වත වශයෙන් උපදිනා දෘෂ්ටිය භව දෘෂ්ටිය. විභව දෘෂ්ටිය කිව්වහම උච්ඡේද වශයෙන් උපදිනා දෘෂ්ටිය. ඒතකොට දෙතැනදීම ගත්තේ දෘෂ්ටිය. හැබැයි මේ දෘෂ්ටිය එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. ඒ මොකද භව දිට්ඨිය කියන එකේන අරගන්නවා භවයක් තියෙනවා කියන. විභව දිට්ඨියේදී කියනවා නෑ මරුණාට පස්සේ වෙන එකක් නෑ මෙච්චරම තමයි කියලා. හරි. ඒ අනුව සාස්වතහ උච්ඡේද වශයෙන් මේවා බෙදිලා මෙතකොට දිට්ඨියම වෙන වෙනස් ආකාර වලින් ඉදිරිපත් වෙන හැටි තමයි මේ ඉදිරි දුක හතරෙදිම අපි කතා කරන්නේ. අපි ඉස්සරලා බලමු භව දිට්ඨිය සහ විභව දිට්ඨිය එකට අරගෙන. භාවනා පුතර අනුව භව දිට්ඨිය කියලා කියන්නේ නিত্য සදාකාලික ආත්ම භාවයක්. ඇතැයි පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටිය තමයි මෙතන භව දිට්ඨිය කියලා ගත්තේ. ඉස්සර කාලෙත් මේක බොහොම දරුණුවට තිබුණා. ඉස්සර කාලේ විතරක් නෙමෙයි දැනුත් එහෙමම තියෙනවා. නিত্য සදාකාලික ආත්මයක් තියෙනවයි කියලා විශ්වාස කරන අදහන කට්ටිය ඕන තරම් ඉන්නවනේ. අන්නේ එවැනි දෘෂ්ටිගත වීමට කිව්වා භව දිට්ඨි කියලා. විභව දිට්ඨි කියලා කිව්වහම මරණින් මතු ඉපදීමක් නැතයි පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. සදාකාලිකවම තියෙනවා කිව්වත් මිත්‍යා දෘෂ්ටියක්. මෙච්චරයි මෙතනින් එහාට නැහැ කිව්වත් මිත්‍යා දෘෂ්ටියක්. හරි. එකක් සාස්වත අනිත් එක උච්ඡේද. මේකෙන් සාස්වතේ ටිකක් හරි හොඳයි. කොහොමද දිට්ඨිය වැරදි? ඒ වැරදි බව තුලත් විභව දිට්ඨිය තමයි දරුණු මේක. මරණින් මතු ඉපදීමක් නැතයි කියලා පිළිගත්ත කෙනා ගලව ගන්න හරි අමාරුයි. අඩු ගානේ අනිත් පුද්ගලයාට නම් කර්මයේ පිළිබඳ කර්මය කියන වචනේ භාවිතා නොකළත් යම් කිසි වූ හැඟීමක් තියෙනවා. විභව දිට්ඨියත් එක්කෙනා බොහොම භයානකයි. හරි? හොඳයි. බොහෝ අකුසල කළ හැකි. පැහැදිලිවම ඔව්. එහෙනම් මේ තමයි භව දිට්ඨිය සහ විභව දිට්ඨිය. මේක අපි බලමු නික්කේප කාණ්ඩේ කොහොමද කියන්නේ කියලා. එතනදී ඒක විස්තර කරලා දෙනවා. භවිස්සති අත්තාච ලෝකෝ. ඒ කියන්නේ මොකද ආත්මයද ලෝකයද මතුවෙහි වෙයි. භවිස්සති ඇත අත්තා තමන් එහෙම නැත්නම් මේ ආත්මය ලෝකය මේ දෙකම ඇත. කියන්නේ දැනුත් තියෙනවා මතුවේදිත් මේක තියෙනවාමයි. හරි? අන්න එවැනි දෘෂ්ටිගත වීමක් ගැන තමයි නික්කේප කාණ්ඩයත් කතා කරලා පෙන්නන්නේ. ඒක තමයි භව දිට්ඨිය හැටියට ඉදිරිපත් කරන්නේ. හරිද? අත්තාච
ආත්ම භාවයක් තියෙනවා. ලෝකෝවා ලෝකයක් තියෙනවා. භවිස්සති ඇත කියන අර්ථයෙන් යන්නේ. විභව දිට්ඨි කියලා කිව්වම න භවිස්සති නැත. හරි. අත්තාච ලෝකෝ චාති ඒ කියන්නේ න භවිස්සති ඒව නැත. එවැනි ස්වභාවයක් ආගත්තයි විභව දිට්ඨිය කියලා කිව්වා. සමාවෙන්න මේ මම දැකලා තියෙන අර්ථකථනයක් විභව කියන්නේ බවත් නෙවෙයි භවයට විරුද්ධ නැති තැනක් හැටියට මම අර්ථකථනයක් දැකලා තියෙනවා යම්සි තැනක ඔබතුමන්ට ඒක උපදී. එතකොට ඒක භවයක් නැත්තම් විභවයකුත් නැත්තම් ඒ කියන්නේ සදාතනිකව පවතින ස්වභාවයක් නෙමෙයි මේ පවත්නා බවක් නෙමෙයි. එහෙම විභව කියන්නේ ඊට එහා තැනක් කියලා හිතන් මම මට හරියටම මූලාශ්‍රය නම් මතක නැහැ ඒ විදිහම අර්ථකථනයක් දැකලා තියෙනවා. හාමුදුරුවෝ මට හරියටම පැහැදිලි නෑ වෙන තැනක් නමුන්නව තැනක් මටත් මතක නැහැ. නමුත් මෙතනදී වෙන්නේ දැන් මේ ඇවිල්ලා දෘෂ්ටියේ ප්‍රභේද දෙකක් ගැන අපි කතා කළේ. එතකොට යම් කිසි වෙලාවකදී පැවැත්මකුත් පැවැත්මකුත් නැති කියලා පැවැත්මක් ඇති සහ පැවැත්මක් නැති. එතකොට ඔය දෙකට අතරමැද තව එකක් ගන්න පුළුවන්ද? එමෙන්න සහයක් කරලා තිබුණා මම දැක්කමට ඒක හරියට මම අපි නැවත අපිට අපි හමුච්චු වුණොත් ඒක ඒ දෙන තැන අනුව බලලා කතා කරමු. හොඳයි. හරි. එහෙමනම් මෙතනදී භව දිට්ඨිය කිව්වත් විභව දිට්ඨිය කිව්වත් මේ දෙකම තේරවාදී බුදුදහමට අනුව මිත්‍යා දෘෂ්ටි. ඒ නිසාවෙන් මෙතනදී අභිධේයත් හැටියට ගන්න මිත්‍යා මේ දිට්ඨි චෛතසිකයමයි. හරිනේ? සර් දැන් පුනරුත්පත්ති කියලා ගන්න එක තමයි මෙතන භව දිට්ඨිය. එහෙමද? දැන් පුනරුත්පත්තිය පුනර්භවයයි කියලා ගත්තත් පුනර්භවය අකුසල් සම්බන්ධ නැහැ නේ. ඒකේ පටිච්ච සමුප්පාදේ නේද? ඔය වචන දෙක පුළුවන් තරම් පට්ට ගහලා තියෙනවා මම දැකලා තියෙනවා ඔය එක එක ආටිකල්ස් වල. ඒ නිසා මම ඔය ගැන මේ වචන දෙක අරගෙන මම කතා කරන්නේ නැහැ. මෙහිදී විය යුත්තේ අපිට අපි පෙළ දහම අනුව කතා කරනවා නම් හොඳයි. එහෙනම් දැන් මෙහෙම කියන්නකො දැන් මෙතන අපි භව දිට්ඨිය කියන එකත් මිත්‍යා දෘෂ්ටියක් කියලා ගත්තා. විභව දිට්ඨිය කියන එකත් මිත්‍යා දෘෂ්ටියක් කියලා සැලකුවා. එහෙනම් තේරවාදී බුදුදහමේ මොකක්ද මෙතන විස්තර කරන්නේ? බුදුදහමට අනුව මොකක්ද තියෙන්නේ? එතකොට කියන්න බලන්න. හේතු ඇතිවිත නැති වෙන. හේතු බුදුදහමට අනුව තියෙන්නේ හේතුඵල වාදය. ඒකට ඒක භව විභව වලට එන්නේ නැද්ද? නැහැ. ඒක සම්මත. එනද අපි කතා කරන්නේ පටිච්ච සමුප්පන්න ඉදප්පච්චේතා ධර්මතාවයක් ගැන. හරි? අපි ඇත කියලා කියන්නේත් නෑ මොකද නැති වෙන වගේ දකින්න නිසා. අපි නැත කියලා කියන්නේ නැහැ මොකද ඇති වෙන වගේ දකින්න නිසා. එහෙමනම් කොහොමද ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ? හේතු යෙදීම මත ඇති වුණා. ඇති වූ ධර්මයේ ස්වභාවය තමයි නැති වෙන එක. මෙන්න මේ ස්වභාවය හරියට තේරුම් ගැනීම තමයි බුදුදහම කියලා කියන්නේ. ඒක තමයි ඉදප්පච්චේතා ධර්මතාවය තුල අපි විස්තර කරන්නේ. හරි? එහෙමනම් මේ දුකයේදී මේක දිට්ඨියේ ප්‍රභේද දෙකක් මෙහෙම කතා කළා. එහෙමනම් ඒක එතකොට දුක මුක්ත ධර්ම හැටියට ඉතුරු සියලු ධර්ම අරගත්ත හැකි. මෙහිදී චෛතසික 52ම දුක මුක්තයි කියලා අරන් තියෙනවා සම්ණය විසින්. ඒ හේතුව අර භව විභව සංඛ්‍යාත දෘෂ්ටිය තියෙන වෙලාවේදී අවස්ථාව විතරක් අයින් කරලා තවත් තියෙනවනේ එතකොට 60 ගාණක් තවත් දෘෂ්ටි තියෙනවනේ. ඒ අවස්ථාවල තියෙන සාමාන්‍ය දෘෂ්ටි ස්වභාවය මෙහි තියෙනවා කියන අර්ථයෙන් චෛතසික 52ම දුක මුක්ත හැටියට ගොනු කරලා තියෙනවා. හරිද? අපිට ඊළඟ දුකේටත් මේ විදිහටම බලත හැකි සස්සත දිට්ඨිය. එතකොට එතනදී කියනවා සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි ගැන. දැන් අපි කලින් එකේදී කතා කළේ මොකද්ද? භව දිට්ඨි විභව දිට්ඨි. දැන් මෙතනදී කතා කරන්නේ මොකද්ද? සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය කියලා කෙලින්ම ඒ වචන අරගෙන කතා කරලා පෙන්නනවා. එතනදීත් මොකද්ද කියන්නේ? සාස්වතයි කියලා කිව්වහම ලෝකේද ආත්ම භාවයේද නිට්ටයයිද සදාකාලිකයයිද පිළිගන්නේ වූ මිත්‍යා දෘෂ්ටි. නැවත වතාවක් අර අර්ථයමයි ගත්තා.
උච්ඡේද කියලා කිව්වහම ලෝකේද ආත්ම භාවයේද විනාශ වීමෙන් පසු නැවත නූපදින්නේ යයි පිළිගන්නා වූ ස්වභාවය උච්ඡේද දෘෂ්ටිය කියලා භාවනා පොතේ විස්තර කරලා දුන්නා. අට කතා කරන්නේ මොනවාද? නික්කේප කාණ්ඩයකට දෙනවා සස්සතෝ අත්තාච ලෝකෝචාති. එතන සාස්වත බව ඉදිරියට අරගෙන ඒ අනුව අර අර්ථයම දීලා තියෙනවා. ආත්මේද ලෝකේද සාස්වතයයි යන කියන දෘෂ්ටියක් තියෙනවා නම් ඒක සාස්වත දෘෂ්ටිය කියන එක. උච්ඡේද දෘෂ්ටියත් ඒ විදිහටම විස්තර කරලා තියෙනවා. ආත්මේද ලෝකේද සිඳීයයි කියන අර්ථයෙන්. උච්චිජ්ජස්සති අත්තාච ලෝකෝවාච ලෝකෝචාති. හරි, එතකොට නැවත වතාවක් අරකම ඉදිරිපත් කරනවා සාස්වත සහ උච්ඡේද වශයෙන්. එතනදිත් එහෙනම් අපිට හම්බ වෙන්නේ ditthi චෛතසිකයමයි. එහෙනම් එතනදිත් දුක මුක්ත ධර්ම හැටියට එන්නේ අර ටිකමයි. තවත් තියෙනවනේ දෘෂ්ටි. අන්තවාදිත්‍ති අනන්තවාදිත්‍ති. එතනදී ඉදිරිපත් කරන අර්ථය තමයි ලෝකයේ ආත්මභාවයේද කෙලවර සහිතයි කියලා අරගන්න එක. මේ ආත්මයටත් කෙලවරක් තියෙනවා. එතනින් පස්සේ ඉබේ අහෝසි වෙලා යනවා. එච්චරයි. එහෙම අන්තයක් තියෙනවා කියලා දකින අය අන්තවාදිත්‍ති කියලා අරගන්න අන්තයක් තියෙනවා. අන්තවත් දෘෂ්ටිය. අනන්තවා කියලා කියන්නේ එහෙම එකක් නෑ. මේක දිගටම යනවායි තියෙන්නේ. එච්චරයි. අපිට ඕනනම් මොනවද ඒකට කියන්නේ සුද්ධෝත්තමයා ගාවට ගියාම ඒක තමයි ඉතින් එතන ගිහිල්ලා පින්නවා එච්චරයි. ඒ ආදී වශයෙන් පිළිගත් ස්වභාවය අනන්තවා. ඒ මිසක් මෙතන මේ ස්වභාවය නැති වෙන්නේ නැහැ. හරි? එහෙම පිළිගත් කට්ටියක් ඉන්නවා. ඒ පදනමෙන් ඉදිරිපත් කරපු පද දෙකක් තමයි මේ 13 වෙනි දුකේ හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. අන්තවාදිත්‍ති අනන්තවාදිත්‍ති. හරි? ඒකත් නික්කේප කාණ්ඩයේ ඉදිරිපත් කරන්නේ අන්ත අනන්ත කියන පද දෙකට මුල් තැන තියලා අර අර්ථයම තමයි ඉදිරිපත් කරන්නේ. එතනදී ගත්ත වචනේ එතකොට ආත්මේද ලෝකේද අන්තවත් කියන එකයි ආත්මේද ලෝකේද අනන්තවත් කියන එකයි. එතනදිත් එතකොට ගන්නෙ ඒත් අර කියන දිට්ඨියම තමයි. හරි, දැන් එතකොට අපිට දැන් අපි යුගල තුනක් කතා කළා. දිට්ඨිය විතරක් ප්‍රභේදගත වෙලා තියෙනවා. ඊළඟට අනිත් එකත් ඒකමයි. උබ්බන්තාණු දිට්ඨිය අපරන්තාණු දිට්ඨිය. పూర్වාන්තේ අනුවගේ දෘෂ්ටිය සහ අපරාන්තේ අනුවගේ දෘෂ්ටිය. එතනදී ඒක විස්තර වෙනවා භාවනා පොතෙන්. සංසාරයේහි పూర్වාන්තය හෙවත් අතීතය අරමුණු කොට විපරීතව පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටි සංඛ්‍යාත ධර්මයක් ඇත. දෙවෙනි එක අපරන්තාණු දිස්ත්‍ය කිව්වහම සංසාරයේහි අපරාන්තේ හෙවත් අනාගතය අරමුණු කොට විපරීතව පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටි. එක්කෝ අපි අතීතාන්තයේ වැරදියට තේරුම් ගන්නවා නැත්නම් අනාගතාන්තයේ වැරදියට තේරුම් ගන්නවා. මේවා ගොඩක් අපිට හම්බ වෙනවා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ බොහොම දරුණුවට මේවා සාකච්ඡා කරනවා, ගැඹුරින් සාකච්ඡා කරනවා. එයි එවැනි දෘෂ්ටි අරගත්ත බෞද්ධ නිකාය පවා හිටියා. ඉතින් මොකද බුදුදහමේ යම් පද පෙළවල් වැරදියට තේරුම් ගත්තාම වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරනවා. එතකොට ඒ අනුව ගිහිල්ලා ඒ තැන් වැරදියට තේරුම් කරලා ගත්තොත් අර කියන ඉදප්පච්චේතාවට බාධා වෙනවා. ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකට වැරදියට අර්ථකථන දෙනවා. එවැනි ස්වභාවයෝ සියල්ල හරියට තේරුම් ගත යුතුයි කියන අර්ථයෙන් තමයි මේ හැම පැතිකඩකින්ම දිට්ඨිය කියන එක ඉදිරිපත් කරලා පෙන්නලා දුන්නා. මෙන්න මේක ස්වභාවය මේකයි, මේ ස්වභාවය මේකයි. මේ සියලුම දේවල් දෘෂ්ටිගත වීම විතරයි. ඒ අනුව මොනවද හේතුප්පටිච්ච සම්භූතං කියන ස්වභාවය මෙතන තේරුම් ගන්න කියන එක. ආවෙනස මෙතන මොකද්ද මේ කියන්නේ? කෙටියෙන් කිව්වොත් මේක නිකන් තේරුම් ගන්න කොහොමද? పూర్වාන්තය. දැන් කෙනෙක් කිව්වොත් එහෙම ওই ජාතක පොත පෙරලලා කෙනෙක් කිව්වොත් එහෙම පෙර කල බ්‍රහ්මදත්ත නම් රජ වූයේ මම්ය කියලා කිව්වම යාම තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා අරගන්න. ඒක. හරි?
එහෙම නැත්නම් පූර්වාන්තය. හරි? දැන් මේ ස්කන්ධ ධාතු මේ විදිහට ඇති වුණාට අතීතයේදී ඔක කොහොම නෙමෙයි. හරි? ඔය මොකක් හරි පදනමට පූර්වාන්තයේ වරද්ද ගන්න ඉච්චරයි. අනිත් පැත්තෙන් අපරාන්තයේ වරද්ද ගන්න. දැන් මෙහෙම වුණාට අනාගතයේදී මේ ওই විදිහට නෙමෙයි තියරි එක වැටෙන්නේ. හරි? මේක මේ පුබ්බන්තානු අපරන්තානු සමහර විට විස්තර වෙලා ඇති මොකද්ද මේ මූලපරියාය සූත්‍රයේ අට කතාවේ එහෙම වැඩි විස්තරයක් මට හමු වුණේ නම් මේ වෙනකොට හමු වුණේ නැහැ. හමු වුණොත් අපි ඉතින් ඉදිරියට සාකච්ඡා කරමු. මොකද්ද හරියටම කොයි මොනවද උදාහරණයකට. එහෙම දිට්ඨිගත වෙලා හිටපු පිරිස් කවුද? හරි දැන් අර ගොඩාක් තැන්වල සාකච්ඡා වෙන එකන්නේ මොනවාද කුප්‍රවති එහෙම ඒ තැනදී ඒ කියන දෘෂ්ටිය ඒවා ගොඩාක් තැන්වල සාකච්ඡා වෙලා තියෙනවානේ. මේ විශේෂ තැන් ඒවා අර දීර්ඝව සාකච්ඡා වෙච්ච තැන් හරි අඩුයි. ඉතින් ওই තැන් වල අට කතා එහෙම කියවන වෙලාවල් වලදී හමු වුණොත් අපි ඒවා ඉදිරිපත් කරමු. එතකොට මේක නික්කේප කාණ්ඩයත් ඉදිරිපත් වෙන්නේ අර විදිහමයි. පූර්වාන්තයේ අරබයා යම් දෘෂ්ටිගත වීමක් වෙනවා නම් අපරාන්තයේ අරබයා යම් දෘෂ්ටිගත වීමක් වෙනවා නම් එතකොට මෙතනදී හැම වෙලාවම මධ්‍ය ස්වභාවය බුදුදහම ඉන්න තැන තමයි ඉදප්පච්චේතා ධර්මතාවය. එතකොට ඒ ධර්මතාවයට බැහැර හරි මොකද අද මෙතනදී මේ විදිහට ඉදප්පච්චේතා ධර්මයේ සිදු වෙනවා නම් ඒක අතීතයේදීත් ඒ ආකාරයෙන්මයි අනාගතයේදීත් ඒ ආකාරයෙන්මයි. හරි? ඔය කියන න්‍යායට පරිබාහිරව කොහොම නෙමෙයි අතීතයේ මෙහෙමයි කියලා කිව්වා නම් අන්න එතනදී උබ්බන්තානු දිට්ඨිය. ඒ වගේම දැන් කොහොම වුණාට අනාගතයේ කොහොම නෙමෙයි මෙහෙමයි කියලා කිව්වා නම් අන්න අපරන්තානු දිට්ඨිය. එවැනි ස්වභාවයෝ තමයි මෙහිදී උලුප්පා දක්වා තියෙන්නේ. පරමාර්ථ ධර්ම හැටියට මෙතනදිත් තියෙන්නේ දිට්ඨි චෛතසිකයම තමයි. හරිද? එහෙනම් දුක මුක්ත ධර්මත් අරවමයි එන්නේ පහසුයි. හරිද? මෙතෙන්දි මේ 52 ගන්න නැද්ද? අනිත් දිට්ඨි තියෙන අවස්ථා 51යි නිසා 52 ගත්ත හැකි නේද එතෙන්ට? 52 ගත්ත හැකි. එහෙමනොත් ඒක අර ඉස්සර මෙතන ලියන්න ඕනේ මේ මොනවද කුබ්බන්තානු අපරන්තානු ස්වභාවයේ දිට්ඨිය හැර. හරි එහෙම දාලා 52 ගත්ත හැකි. කලින් දුකේ 51යි තියෙන්නේ. එතනදිත් ඒක ක්ලාසිෆයි කරලා අරගන්න. මොකද මේව භාවනා පුතේ මම හිතන්නේ මේවා මේ තරම් මේ දුක මුක්ත දීලා නැහැ නේද? නෑ. ඔව් මොකද අර සම්නේ සමහර තැන්වල දීලා තිබුණා. සමහර තැන්වල සම්නයක් දුන්නා වගේ මට මතක නැහැ. නෑ සම්නේත් හැම එකෙම දීලා තිබුණේ නැහැ. පළවෙනි එකේ විතරයි දුන්නේ යනවා. ඊටු ඒවා එද්දි ඒක ගලපලා අරගන්න. ඊළඟ දුකේ තමයි අහිරික දුකය. එතන පද දෙකේ ඉන්නේ අහිරික සහ අනුත්තප්ප. අහිරිකය කියන්නේ පවට ලැජ්ජ නැති බව, අනුත්තප්පය කියන්නේ පයට බිය නැති බව. එමනම් එහි අර්ථය වෙන්නේ අහිරිකය කාය වාග් මනෝ දුස්චරිතාදී පාපයෙහි ලැජ්ජා නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ අහිරික නම් ධර්මයක් ඇත. මේක අපි ඉතින් කතා කරලා තියෙනවානේ චෛතසික ධර්මයේ කතා කරන වෙලාවෙදි ඉඳලම පව් කරන්න ලැජ්ජ නැහැ. කිසිම හිරිකිතයක් නැතුව කරනවා. මේ මෙයත් එක්කම යන අනිත් එක්කෙනා තමයි අනුත්තප්පය. ඒ කියන්නේ පව් කරන්න කිසිම බයක් නැහැ. හරි? ලැජ්ජ නැතිකොට බය නැති බවක් ඇති වෙනවා. බය නැතිකොට ලැජ්ජ නැති බවක් එනවා. මෙවුන් දෙන්න එකටමයි ඉන්නේ. මේ දෙක තියෙන තැන සියලු අකුසල් සිදුවේ. ඒ කියන්නේ අපි අර කලින් දුකේතත් මෙයාව ඉස්මතු කරලා අරගෙන කතා කළේ. හරි? මුන් දෙන්න යම් තැනක ඉන්නවාද සියලු අකුසලයන්ට පාර කැපිලා තියෙනවා. හොඳ පැත්ත ගත්තොත් හිරි ඔත්තප්ප කියලා හොඳ පැත්ත අරගන්නවා. ඒක ලෝකපාලක ධර්ම කියලා, දේව ධර්ම කියලා ඉදිරිපත් වෙලා තියෙනවා. නික්කේප කාණ්ඩයේ කියන්නේ යං න හිරියති හිරීතබ්බේන න හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය.
යම් කරුණකින් ලැජ්ජා විය යුත්තෙන් ලැජ්ජා නොවේද? ඒක ණය ක්‍රමයක්. දෙවෙනි ණය ක්‍රමය ලාමක අකුසල ධර්මයන්ගේ පැමිණීමෙන් ලැජ්ජා නොවේද? ඒකට අකුසල ධර්මයක් ආවොත් ඒ ඔස්සේ දුවන්නද හිතෙන්නේ? එහෙම නැත්නම් ඒ ප්‍රතික්ෂේප කරන්නද? හරි. ඒ තමයි අහිරිකය. අනුත්ප්පේතින් ඒත් එක්කම තමයි යන්නේ. යම් කරුණකින් තැවිය යුත්තෙන් නොතැවේද? ලාමක අකුසල ධර්මයන්ගේ පැමිණීමෙන් නොතැවේද? මේක අනුත්ප්පයයි කියලා කිව්වා. හරි. එහෙමනම් මෙහිදී අපිට එන අභිධේයාර්ථ මොනවද වෙන්න ඕනේ? මේ පද දෙකට මොනවද අභිධේයාර්ථ වෙන්න ඕනේ? අකුසල් සිත්. අකුසල් සිත්. නෑ මෙතනදී කෙලින්ම අහිරිකයයි අනුත්ප්පයයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා කෙලින්ම දෙනවා අහිරිකය සහ අනුත්ප්පය විතරක් පුරුප්පා පෙන්නනවා. අකුසල් හැටියට. ඔව්. එතකොට එතන මුළු අකුසල් 12යි 27යි කියලා නෙමෙයි අරගත්තේ. අහිරිකය කියලා විතරයි. අනුත්ප්පය කියලා විතරයි. එහෙනම් එතනදී දුක මුක්ත ධර්ම හමුවේදී අහිරික අනුත්ප්ප දෙක වර්ජිත චෛතසික 50 අරගෙන සිත 89යි රූප 28යි නිර්වාණයයි එක ඉදිරිපත් කරනවා. දැන් ඔය අකුසල පැත්තනේ. එහෙනම් ඕකේ කුසල පැත්ත ඊළඟ දුකේ ඉදිරිපත් කරනවා පිරි දුකය කියලා. පිරි ඔත්තප්ප දෙක. හරිට විරුද්ධ ස්වභාවය. එහෙනම් හිරි කියලා කිව්වේ මොකද්ද? පාපයේ ලැජ්ජා වීම, පාපයේ පිළිකුල් කිරීම. එවැනි ලක්ෂණ තියෙන ස්වභාවය හිරි. පාපයට බිය නැතිවීම ඔත්තප්පය. පව් කරන්න බය නැහැ. පව් මෙතන දෙන්නේ පව් කරන්න බය යතෙනවා. හිරිය කියන්නේ පව් කරන්න නිකන් හරි අකමැති බවක්, ලැජ්ජාවක් තියෙනවා. හරි? එතකොට හිරි ඔත්තප්පය එහෙම වෙනවා. නික්කේප කාණ්ඩයත් ඒකට අර්ථකථන දීලා තිනවා. එහෙමනම් එතන අපිට ලැබෙන අභිධේයාර්ථයෝ හිරි චෛතසිකයයි ඔත්තප්ප චෛතසිකයයි. මේවා සබ්බචිත්ත සාධාරණ චෛතසික, කුසල පාක්ෂිකයි. පදේ හැටියට තනියෙටම හිරිය සහ උත්තප්පය ඍජුවම කියලා තියෙන නිසා ඒ චෛතසික දෙක විතරක් පද දෙකට ගලපා පෙන්නලා දීලා තියෙනවා. එහෙමනම් එතනදිත් අභිදේ දුක මුක්ත ධර්ම හැටියට එන්නේ චෛතසික 50යි. හැබැයි එතනදී අයින් වෙන චෛතසික දෙක හිරි සහ උත්තප්ප. හරිද? හොඳයි. දැන් අපි පද ඔක්කොම අද 15ක් කතා කළා, ගිය සතියේ එකක් කතා කළා. යනවා යුගල පද 16ක් අපි කතා කරලා තියෙනවා. දැන් වෙලාව 7:00ට විතර කිට්ටු කරලා තියෙන නිසා අපි ඉදිරි ටික ඉදිරි සෙනසුරාදාට කතා කරමු. එහෙමනම් අද දවසේ පාඩම අපි මෙතකින් સમાપ્ત කරන්න. මෙතෙක් වේලා පැය දෙකකට අධික කාලයක් මේ අපි පැස් කරපු සියලුම කුසලානි සංසයන් අනුමෝදන් විය යුතු සැවම අනුමෝදන් වෙත්වා. සැමටම සුගති නිර්වාණය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්.